හරි පුතාලා දැන් අපි ගිය සතියේ නෙමෙයි කලින් සතියේ ත්‍රිකෝණ මිතිය පාඩම පටන් ගත්තා. හරි පුතේ මාතෘකාවක් දාන්න. හරිද? මාතෘකාවක් දාන්න අනුමාතෘකාවක් දාන්න මෙහෙම. අපි දැන් පුතේ ත්‍රිකෝණමිතික වගු හරි sin cos tan වගු ඔයගොල්ලන්ට මතකයි මම ගිය සතියේ කියලා දුන්නා. හරිද? ලඝු ගණක පොතේම තියෙන sin cos tan වගු වලින් අපිට විවිධ කෝණවල එක කෝණ වලට අදාළනේ. හරි? එක කෝණ වලට අදාළ sin අගය නේ cos අගය tan අගය හොයන්න දැන් අපි ගිය සතියේ මම පොඩ්ඩක් කියලා දුන්නා. දැන් අපි අද හරියටම ළමයි බලමු කොහොමද මේකෙන් අපි අගයන් ගන්න කියන එක. හොඳයි. හරි අනුමාතෘකාවක් දාන්න. කෝණවල sin, cos සයිනය කොසයිනය සහ ටැන්ජනය tan අගයන් කෝණවල sin, cos සහ tan සිංහලෙන් කියනවා නම් sin කියන්නේ සයිනය cos කියන්නේ කොසයිනය tan කියන්නේ ටැන්ජනය කෝණවල sin, cos සහ tan අගයන් ත්‍රිකෝණමිතික වගු මේවට පුතේ කියන්නේ ත්‍රිකෝණමිතික වගු sin වගුව cos වගුව tan වගුව පොදු නම ත්‍රිකෝණමිතික වගු ඇසුරෙන් සෙවීම කෝණවල sin, cos සහ tan අගයන් ත්‍රිකෝණමිතික වගු ඇසුරෙන් සෙවීම මාතෘකාව දැම්මද? අපි ගිය සතියේ ක්ලාස් එකේ නවත්තපු තැනින් අනුමාතෘකාව දාන්න කෝණවල sin, cos tan අගයන් ත්‍රිකෝණමිතික වගු ඇසුරෙන් සෙවීම. දැන් පුතේ අපි ගිය සතියේ ඉගෙන ගත්තා මම කලින් සතියේත් කියලා දෙන්න ඇති. දැන් පුතේ ඔයාලට මතකද අංශක 30 කියන කෝණේ sin අගය. දැන් මතක කට්ටිය නම් ටක් ගාලා කියන්නේ. අපි ගිය සතියේ ගණන් වලත් පාවිච්චි කරා හෙදුවනේ. ඔව්. අංශක 30 sin අගය. මතක නම් ටක් ගාලා මතකෙන් කියන්න නැත්නම් වගුව බලලා කියන්නත් පුළුවන්. මතක නැත කාටවත් මතක තියාගන්න ඕනේ නෑ අංශක 30 sin අගේ ටක් ගාලා sin වගුව පෙරළුවා නේ sin වගුව නේ හරි මෙතන ප්‍රකෘති sin කියන වගුව මේ තියෙන්නේ පළවෙනි පිටුව සහ දෙවෙනි පිටුව මේ පළවෙනි පිටුව දෙක නම් ලඝු ගණක දැන් ලඝු ගණක පිටු දෙක නෙමෙයි මම කියන්නේ ලඝු පළවෙනි පිටුව දෙවෙනි පිටුව නෙමෙයි ඊට පස්සේ තියෙන පිටුව ඊට පස්සේ තියෙන්නේ ප්‍රකෘති sin කියලා හරි පිටු දෙකක් තියෙනවා ප්‍රකෘති sin ඒකෙම තමයි පුතේ cos වගුව තියෙන්නේ නේ ඔව් මේ ප්‍රකෘති cosine තියෙන්නේ sin වගුවේම අනිත් පැත්තට යන්න තියෙන්නේ. ඔව්. අංශක 30 sin අගේ මෙතන කෙලින්ම පළවෙනි තීරයේ කෙලින් අංශක 30 ගාවට එන්න. හරි 30 ගාවින් දකුණට යද්දිම 0.5. නේ? ඔව්. 0.5. sin අංශක කියන අංශක 30 sin අංශක 30 sin අගේ 0.5යි හරියටම ඔන්න තව බිංදු 3ක් අගින් දාන්න. හරි දශම ස්ථාන 4කටනේ මේක තියෙන්නේ නේ. ඔව්. ඊට පස්සේ අපි ගන්නවා අපි ඊට පස්සේ හෙව්වා අංශක 30 cos අගය අංශක 30 sin අගය අංශක 30 cos අගය cos අංශක 30 සකලා දැන් cos වගුවක් කියලා වෙනම වගුවක් නෑ මේ sin වගුවේම cos වගුවක් දාලා තිනවා. ඒතර cos වගුව පටන් ගන්නෙ කොතනින්ද? sin ගේ දෙවන පිටුව තියෙන්නේ sin ගේ දෙවන පිටුවේ මේ කෙළවරේම තමයි cos වගුව පටන් ගන්නෙ අංශක බිඳුව මේ යට ඉඳන් උඩට නේ මතකයි නේද? දැන් මේ sin ගේ මෙතන sin ගේ තියෙන්නේ අංශක බිඳුවේ ඉඳන් මෙතන අංශක 44 දක්වා තියෙනවා. ආයි අංශක 45 ඉඳන් මේ අංශක 89යි ගානටම තියෙනවා. ඔන්න cos මේ sin cos ගේ පටන් ගන්න පුතේ මෙතනින් මේ sin ගේ දෙවන පිටුවෙන් තමයි cos පටන් ගන්න මේ දැක්කද මේ ප්‍රකෘති cosine කියලා තියෙන යට
ඔව් එතකොට දැන් මේක අනිත් පැත්ත ඔහම හිටවල බලන්න අමාරුයිනේ. එතකොට මෙතන cos මෙතන බිඳුව මේ cos බිඳුව ඔහම ඇවිල්ලා කෝණේ අන්න cos අංශක 30 මේ අංශක 30 මේ අන්න එතනින් මේ පැත්තට එද්දිම කීයක් තියෙන්නේ? එතන දශම 30යි 8යි 6යි 6යි බිඳුවනේ. කියන්නේ එතන බලන්න බිඳුවයි දශමනේ. ඔව් එතන උඩම දාලා තියෙන්නේ බිඳුවයි දශමනේ. ඒකින්ද මෙතනත් බිඳුවයි දශම තමයි එන්න ඕනේ. අර හැමතැනම බිඳුව දාන්න නැති හින්දා දශම 30 දාලා ලියලා තිනවා. ඒක එහෙම ලිව්වත් කමක් නැහැ. අපි තමන්නේ 0.8යි 6යි 6යි බිඳුව. හම්බුනාද? 0.8යි 6යි 6යි බිඳුව. ඊට පස්සේ tan වගුවෙන් අංශක 30 tan නගය. අංශක 30 tan නගය පටස් දාලා එහා පැත්තට යන්න. tan වගුවට එන්න. ප්‍රකෘති ටැන්ජන වගුව. ඒකේ අංශක 30 මෙන්න. tan වගුව පෙරලලා එතනින් එහා පැත්තට යද්දිම 0.5 කීයක් තියෙන්නේ? අංශක 30 tan නගය 0.5යි 7යි 7යි 4. හොඳයි. දැන් මම මේ කිව්ව දේවල් ටික හැමෝටම තේරුණාද? මේ අගයන් හොයපු විදිය තේරිච්ච කට්ටිය අත උස්සන්න. මම ඒ සති කියලා දුන්නා. මේ කෝණවල sin නග කිසියම් කෝණයක් දීලා sin නගය ඒ කෝණේ. කිසියම් කෝණයක් දීලා ඒ කෝණේ cos නගය. කිසියම් කෝණයක් දීලා ඒ කෝණේ tan නගය. හොයන්න පුළුවන් කට්ටිය දැන් මේ වගු වලින් බලලා අත උස්සන්න. හරි. ඊට පස්සේ ඕකේ අනිත් පැත්ත අර ලඝු බලනවා වගේ ප්‍රතිලඝු ගණකේ ඇන්ටිලොග් ඒකත් පුළුවන් වෙන්න ඕනේ. හරි. ඇන්ටිලොග් මම නිකන් මෙහෙම අගයක් දෙනවා පුතේ. බලමු පුළුවන් නම් පුළුවන් නම් හොයලා දෙන්න කෝණේ. මම පුතේ මෙන්න කිසියම් මෙන්න ඊට පස්සේ කිසියම් කෝණයක් තියෙනවා අපි හිතමුකෝ x කියලා නේ. නැත්නම් මොකක් හරි θ. කිසියම් කෝණයක අගය මේ අංශක වලින් කෝණේ θ. ඒ කෝණේ sin අගය මම දෙන්නම් ඒ කෝණේ sin අගය 0.0 පුළුවන් නම් කියන්න ඒ කෝණේ sin අගය 0.5 7යි 3යි 6. හරි කිසියම් කෝණයක් තියෙනවා මොකක් හරි කෝණයක් අංශක වලින් θ. නැත්නම් x හරි මොකක් හරි කෝණයක් තියෙනවා අපි දන්නේ නැහැ. ඒ කෝණේ sin අගය සමානයි 0.5යි 7යි 3යි 6ට. මට පුළුවන් නම් කවුරු හරි කෙනෙක් මේ අගයට අදාළ මේ කෝණයේ අගය කීයද කියලා කියන්න මේ වගුවෙන් බලලා. අර ලඝු ගණක බලනවා වගේ ඒකේ අනිත් පැත්ත. දැන් කෝණයක් දුන්නොත් ඒකේ sin cos tan අගය අපිට වගුවෙන් බලලා ලියන්න හැකියි. කිසියම් නොදන්නා කෝණයක sin අගය දුන්නාම අපිට කෝණේ හොයාගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ආපස්සට බලන්න තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ බලන්න ඕනේ sin නෙමෙයි sin වගුවේ 0.5යි 7යි 3යි 6 තියෙන්නේ. දැන් මේ පැත්තේ මෙහාට තමයි බලන්න ඕනේ එතකොට නේ. ඔව් මේ හරිය බලන්න ඕනේ 0.5යි 7යි 3යි 6 කියන දශම සංඛ්‍යාව තියෙනවද කියලා. මේකේ හරි මේකේ හරි. මෙහි බලන්න ඕනේ මේ. ඒක හොයාගෙන එතනින් මේ පැත්තට ගිහිල්ලා කෝණේ ගන්න තියෙන්නේ. හම්බුණාද? හම්බුණා නම් උත්තරේ දාන්න හොඳයි. 0.5 මම කියේ දුන්නේ 5යි 7යි 3යි 6. 0.5යි 7යි 3යි 6. පුතේ කීයක් තියෙන්නේ අංශක? මේ 35 ගාවම තියෙන්නේ මේ. අංශක ඔව් 35 මේ 35 ගාවම මෙතන දිනව නේද මේ 0.5යි 7යි 3යි 6. ඒ කියන්නේ පුතේ මේ කෝණේ කීයද? ඒ කියන්නේ මෙන්න මේ කෝණේ θ කියන කෝණේ අංශක 35යි. අංශක 35ේ sin අගය තමයි මේ තියෙන්නේ. දැකද? හරි ඉතින් ඔය වගේ අපිට අනිත් පැත්තටත් බලන්න පුළුවන්. හරි. හොඳයි දැන් මම මේ වගේ ඉතින් නිකන් දල වශයෙන් කියලා දුන්නේ. අපිට අද හරියටම බලමු පුතේ කොහොමද මේ කෝණවල sin cos tan නගයන් හොයන්නේ කියලා. හරි. හොඳයි. දැන් පොඩි අලුත් දෙයක් ඉගෙන ගන්න හදන්නේ. මම මේ ගීසති අන්තිමට කියන්නේ නැති. හරි. දැන් අපි කෝණයේ මනින ඒකකයේ අංශකනේ.
දැන් කෝණමානය අරන් බැලුවත් ඕගොල්ලෝ අංශක 1 අංශක 2 අංශක 3 නේ කෝණමානය අරන් බැලුවත් ඕගොල්ලන්ට මතකයි කිසියම් කෝණයක විශාලත්වය මනින්දී අපි අංශක වලින් නෙමයින්නේ නේ දැන් අංශක කියන එක කියන්නේ පාවිච්චි කරන්නේ කෝණමානය ඕනනම් බැලුවේ හැකි එතකොට මෙතන අපි ගත්තොත් හරිද මෙන්න අංශක 1 එතකොට මෙන්න මේ චූටි කෝණය මේ ඇබීත්තම් කෝණය මට මෙතන කියන්නේ අනිත් නමාවේ චූටි කෝණයක් නේ අංශක 1යි අංශක 1 අංශක 2 කොහොම ගිහිල්ලා මේ හරි අංශක කොහොම ඇවිල්ලා මෙතෙන් දෙති අංශක කීයද මෙතන කීයද තියෙන කෝණේ මේ සම්පූර්ණ කෝණේ අංශක 90යි නේ හරි අංශක 90යි මේ හරි අංශක 30 වගේ නේ ඉන්නේ 30 60 නේ අංශක 1 2 3 4 ඔහම ඇවිල්ලා මෙතෙන් දෙති 30යි මෙතෙන් දෙති 60යි මෙතෙන් දෙති 90යි නේ මතකයි ඔව් ඊට අංශක කොහොම 91 92 කොහොම 100 ඇවිල්ලා 120 ආයේ ඔහම ගිහිල්ලා 150 අන්තිමට මෙතන සරල රේඛාවක් මත කෝණේ කියන්නේ අංශක 180යි දැන් පුතේ මෙතන ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා අංශක 1ක කෝණයක් කියන්නේ එහෙනම් ඇබීත්තම් කෝණයක් නේ ඇහැට පේනවනේ ඔව් කෝණමානය අරන් බැලුවොත් ඇහැට පේනවා අංශක 1 කෝණයක් කියන්නේ කොච්චරද කියන්නේ පෙන්වන්න ඕනේ නැහැ නේ දන්නවන්නේ කෝණමානය අරන් බලන්න හරි චූටි කෝණයක් එතකොට මෙන්න මේ අංශකයක කෝණය මම ටිකක් ලොකුවට ඕක දැන් එහෙමයි ලොකුවට අඳලා කියන්නේ අපි හිතන්නකෝ මේක දිහා මේක ටිකක් ලොකුවට බලන්න ක්‍රමයක් යෝජනා කරන්න දැන් මේක චූටි කෝණයක් නේ ඇහැටත් නිකන් යාන්තම් පේනවා උලක් නෑ ඇහැට පේනවා චූටි කෝණයක් අපි සාමාන්‍යයෙන් චූටි එකක් ලොකු කරලා බලන්න මොනවද පාවිච්චි කරන උපකරණ කියන්න බලන්න පොඩි එකක් ලොකු කරලා බලන්න අත්කාශය හොඳයි අත්කාශය දන්නවද අත්කාශය මේ වගේ කාශයක් උත්තල කාශයක් සම්බන්ධ කරලා හදලා තියෙන වටේ යොමු ෆ්‍රේම් එකක් තියනවා ගහලා මේක දැකලා තියෙන අත්කාශය දන්නවා මෙතන මේ උත්තල කාශයක් තියෙන. එතකොට අපිට මේ අත්කාශය ඔහම කියලා බැලුවම මේක ටිකක් ලොකුවට පේනවා. චූටි කෝණේ ලොකුවට පේනවනේ. අත්කාශය දන්නවද හැමෝම? අත්කාශය දන්නේ නැති වෙන්න බෑ දැනගන්න ඕනේ අනිවාර්යයෙන් 11 පන්ති ඉන්නේ. විද්‍යාවේ උගන්වනවා නේ ඔව් අත්කාශය හොඳයි. පොඩි වස්තු ලොකු කරලා බලන්න අපි අත්කාශය පාවිච්චි කරනවා. අත්කාශය කියන්නේ මේ උත්තල කාශයක් තියෙන්නේ. උත්තල කාශයක්. හොඳයි. මේ දුරු කාශයක් තියෙන්නේ. හරි. එතකොට දැන් අපිට ඕන නම් මෙන්න මේ අංශකයක කෝණය. හොඳේ. අංශකයක කෝණය චූටි කොටස් හරිද මේ අංශක එකක චූටි කෝණය නේ අංශකයක් කියන පොඩි කෝණය සමාන චූටි කොටස් 60කට බෙදන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ බලන්න කොහොමද බෙදන්නේ කියලා. හරිද? චූටි තවත් ඉතා චූටි කොටස් 60කට බෙදුවොත් ඒ කියන්නේ මෙන්න මේ අංශක එකක කෝණය. හරිද? මේ අංශක එකක කෝණය. මේ අංශක එකක කෝණය චූටි කොටස් මෙතන 60කට බෙදුවොත් මම නිකන් ලොකු මේක අත්කාශයෙන් බලද්දී මෙන්න පේනවා. මේක අත්කාශයෙන් බලද්දී ලොකුවට පේනවා ළමයි. ඔක අත්කාශයෙන් බැලුවොත් අපිට මෙන්න මේ වගේ ලොකු වෙලා පේනවා. මෙන්න මේක අත්කාශයෙන් බලනගෙනෙක්ට මෙහෙම පේනවා. හරි මේක දිහා අත්කාශයෙන් බැලුවොත් අත්කාශයක් කියලා බැලුවොත් ඔන්න ඔහොම පේනවා. මෙන්න මේ අංශකයක කෝණය. තේරෙනවද? අංශකයක කියන මේ චූටි කෝණය ලොකු වෙලා පේනවා නේද? ඔව්. හරි අත්කාශයක් කොහොම කියලා බැලුවොත් මෙන්න මේ චූටි අංශකයක කෝණය ඔහොම ලොකුවට පේනවා. මෙන්න මේක දැන් අපිට නිකන් චූටි කොටස් 60කට බෙදාගෙන ඉන්නවා. හරි ඔහොම චූටි කෝණ 60කට බෙදනවා. මේ බෙදන්න යන්නේ නැහැ ඉතින් ඔහොම. චූටි කෝණ ඔහොම 60කට බෙදන්න ඕනේ සමසේ. හරිද? මතක තියාගන්න අංශකයක් කියන කෝණය තවත් සමාන කෝණ 60කට බෙදුවොත් ඉතා චූටි කෝණ 60කට බෙදුවොත් ඒ එක කෝණයක අගයකට අපි කියනවා මොකද්ද? මේ අංශකයක් කියන කෝණේ සමාන කෝණ 60කට බෙදුවොත් චූටි කෝණ ඒ එන එක පොඩි කෝණයකට කියනවා. ඒක නෑ ඇහැට පේන්නේ නෑ ළමයි. අත්කාශයක් තියලාම තමයි බලන්න වෙන්නේ. ඒ ඉතා කුඩයිනේ. ඇහැට පේන්නේ නෑ. අංශකයක් සමාන කොටස් 60කට බෙදුවාම එන ඉතා චූටි කෝණයක් ඇහැට පේන්නේ නෑ. අත්කාශයක් තියලා බලන්න වෙනවා. ඉතා චූටි කෝණයක අගය අපි හඳුන්වනවා මොනවා කියලාද? දන්නේ නැහැ කවුද? ඉතා චූටි කෝණයක අගය අපි හඳුන්වනවා කලා එකක් කියලා. මොකද්ද? කලා.
කලා එකක් කියලා හඳුන්වනවා. කලා එකයි කියලා හඳුන්වනවා. හරි. එතකොට ඕක අපි ලියන්නේ මෙන්න මෙහෙම. එකී ඉලක්කම ලියලා කලා කියන එකට අපි මෙන්න මෙහෙම ඇල ඉරි කැලක් තමයි පාවිච්චි කරන්නේ. දැන් අංශක කියන එකට අපි පාවිච්චි කරන්නේ සංඛ්‍යාවලිය මේ බිඳුවක් දාන කෙනෙකුගේ. මේකේ තේරුම අංශක කියන එක. හරි. උඩින් පොඩි බිඳුවක් දැම්මම අංශක. මෙහෙම ඇල ඉරි කැලක් ගැහුවාම කලා කියන එක අහලා තියෙනවද මීට කලින්? සමහරකට අහලා සමහර අය කලා. ඔව්. හරි. අංශකයක් සමාන කෝණ 60කට බෙදුවාම එන චූටි කෝණයකගේ කලා එකක් ලෙස හඳුන්වනවා. එහෙනම් මට කියන්න හොඳ ළමයි ටික වගේ අංශකයකට කලා කීයක් තියෙනවද එහෙනම්? අංශක එකකට. ඒ කියන්නේ අංශක එකක කෝණයකට කලා තියෙන්නේ කීයක්ද? 60ක්. අංශකයක කෝණයක් කියන්නේ කලා වලින් 60ක්. ඒ කියන්නේ එකයි අංශක බිඳුවක් දැම්මොත් අංශකනේ. අංශක එකක් සමානයි කලා 60කට. ඇල ඉරි කැලක් ගෙවුවාම කලා. මෙන්න මේක දැන් මතක තියාගන්න වෙනවා. අංශකයක් සමාන කෝණ 60කට බෙදුවාමනේ කලා එකක් එන්නේ. එහෙනම් අංශකයකට කලා 60ක් තියෙනවා. ඒ කිව් එක තේරෙනවද? දැන් හිතන්නකෝ සෙන්ටිමීටරයක් අපි සමාන කොටස් 10කට බෙදුවොත් එන්නේ මොකද්ද? සෙන්ටිමීටරයක් කියන පොඩි දිග සමාන කොටස් 10කට බෙදුවොත් එනවා මිලිමීටර එකක්. මතකයිද? සෙන්ටිමීටර එකක දිගක් මෙන්න මේ වගේ පොඩි දිගක් නේ සෙන්ටිමීටරයක් කියන්නේ. ඕක සමාන කොටස් 10කට බෙදුවාම එන අර චූටි කොටසක දිග මිලිමීටර එකයි. ඒ කියන්නේ සෙන්ටිමීටරයකට මිලිමීටර 10ක් තියෙනවා. මතකයි නේද? ඒක මීටරයක දිගක් සමාන කොටස් 100කට බෙදුවාම ඉන්නේ සෙන්ටිමීටරයක්නේ. මීටරයට සෙන්ටිමීටර 100ක් තියෙනවා. අන්න ඒ වගේ අංශකයක් සමාන කොටස් 60කට බෙදුවාම ඉන්නේ කලා එකක්. ඒ කියන්නේ අංශකයකට කලා 60ක් තියෙනවා. හරි ලියන්න මෙහෙම. අපි ඉස්සෙල්ලා මේක ලියන්න ඕනේ. තරුවක් දාලා නිල් පෑනෙන් ලියන්න මාතෘකාව දැම්මනේ. මේක අඳින්න ඕනේ නැහැ. තරුවක් දාලා ලියන්න මෙහෙම. අංශක එකක කෝණය සමාන කොටස් 60කට බෙදූ විට අංශකයක කෝණය සමාන කොටස් 60කට බෙදූ විට ලැබෙන එක් කොටසක කෝණය එක් කොටසක් අංශකයක කෝණය සමාන කොටස් 60කට බෙදූ විට ලැබෙන එක් කොටසක කෝණය නැත්නම් එක් කොටසක් මොකද්ද? කලා එකක් ලෙස හැඳින්වේ. කලා එකක් ලෙස හැඳින්වේ. ඒ කියන්නේ අංශකයකට කලා 60ක් තියෙනවා. කියන්න. එනම් අංශක එකක් යනු අංශක එකකට කලා 60ක් ඇත. එනම් අංශක එකක කෝණයක් කියන්නේ කලා වලින් 60ක්. එනම් අංශක 60කට කලා අංශක එකකට කලා 60ක් ඇත. ප්‍රතිපෑනෙන් මෙන්න මේක ලියලා යටින් කොටු කරන්න. අංශක එකක කෝණයක් කියන්නේ කලා 60යි. ඒක ලියන්නේ අංශක කියන එක බිඳුව දැම්ම උඩින් එකයි අංශක සමානයි කලා කියන එකට ඇල ඉරක් ගහන්නේ. මේවා පුරුදු වෙන්න. දැන් අපිට ඕනේ ගණන් හදද්දී කලා කියන එක. හරි. දැන් අපිට එතකොට ওই ටික තමයි උතන කෝණ වලින් සම්බන්ධයෙන් ගන්න ගත්තොත් තියෙන්නේ. මම මේ දැන් මේවා එකතු කරන්න අඩු කරන්න දෙනවා. අර චූටි කාලේදී ස්කන්ධනේ
ග්‍රෑම් කිලෝග්‍රෑම් ස්කන්ධ එකතු කරන්න අඩු කරන්න තිබ්බා. ග්‍රෑම් වලින් ස්කන්ධයක් දුන්නාම කිලෝග්‍රෑම් කරන්න තියෙනවා. කිලෝග්‍රෑම් වලින් ස්කන්ධයක් දුන්නාම ග්‍රෑම් කරන්න තියෙනවා. ග්‍රෑම් වලින් දෙන ස්කන්ධයක් ඒකෙන් කිලෝග්‍රෑම් කොච්චරක් ගත හැකිද? ඊටු ටික ග්‍රෑම් වලින් කොච්චරදනේ? ඔය වගේ අර චූටි කාලේ තිබ්බේ 6 7. ඊට පස්සේ ස්කන්ධ වල එහෙම තිබ්බා. දිගවල් මයිනේ වලක් තිබ්බා. කාලයේ මයිනේ වලක් තිබ්බනේ. දැන් ඒ වගේ මම මේ වලක් පොඩි ගණන් ටිකක් දෙන්න හදන්නේ. එකතු අඩු කරන ගණන්. හරි. දැන් මෙන්න මේ ගණන් ටික අපි හදමු. ඕක නිකන් සාමාන්‍ය ගණන් කීපයක්. හරි. පහත දැක්වෙන එක් කෝණ කලාව වලින් දැක්වෙන කෝණ කියන්නේ මේ ප්‍රශ්නයක්. පහත දැක්වෙන පහත නැත්නම් කලාව වලින් දී ඇති එක් කෝණ අංශක වලින් ලියන්න. පහත කලාව වලින් දී ඇති එක් කෝණ අංශක වලින් ලියන්න. ඉස්සරහින් අංශක කීයද කියලා ලියන්න. හරි. මෙන්න මේ කෝණ හතර පටස් ගාලා කලාව වලින් දීලා තියෙන මේ එක් කෝණ අංශක වලින් ලියන්න ඕනේ. තේරුද? පොඩි ගණන් පොඩි ඒවා කලාව වලින් දීලා තියෙන කෝණ අංශක වලින් ලියන්න ඕනේ. දැන් අංශකයකට කලා 60යි. අංශකයකට කලා 60යි. හරි. එතකොට මට කියන්න පළවෙනි එකට උත්තරේ කීයද? අංශකයක් කියන්නේ කලා 60ක් නේ. කලා 60ක් කියන්නේ අංශකයයි. කලා 120ක් කියන්නේ අංශක කීයද? 120යි කියන්නේ 60ව දෙකක් නේ. කලා 60ක් කියන්නේ අංශකයයි. ඔව් අංශක දෙකයි හොඳයි. කලා 120ක් කියන්නේ අංශක දෙකයි. හා. ඊට පස්සේ කලා 300ක් කියන්නේ 60ව 5ක්. 60ක් කියන්නේ අංශක වලින් එකයිනේ. 60ව 5ක්. ඒ කියන්නේ අංශක කලා 300ක් කියන්නේ අංශක 5යි. කාටද කියන්න පුළුවන්? පුළුවන් උත්තරයක් දාන්න කල්පනා කරලා බලමු කවුරු එක්කෙනෙක් දානවා කියලා පොඩි දෙයක්. කලා 90ක් කියන්නේ අංශක වලින් කීයද? මම දන්නේ ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝග්‍රෑම් එකයිනේ. ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝග්‍රෑම් එකයි. ග්‍රෑම් 1500ක් කිලෝග්‍රෑම් වලින් කීයද? ග්‍රෑම් 1500ක් කිලෝග්‍රෑම් 1.5. ඒ වගේ පොඩ්ඩක් හිතලා කලා 90ක් කියන්නේ අංශක කීයද? කලා උතනින් 60ක් ගත්තොත් අංශකයක් දැම්ම හැකි. ඊතුරු කලා 30ක් කියන්නේ අංශකයකින් භාගයක්. ඒ අංශකයකට කලා 60යි නම් ඒකින් එක දෙකට බෙදුවාම භාගයයිනේ අංශක. කලා 30යි කියන්නේ කලා 30ක් කියන්නේ අංශකයකින් භාගයක්. අංශක භාගයක්. නැත්නම් 0.5යි නේ. ඔව්. මේක ඕනනම් දැන් ලිව්ව හැකි 60යි 30යි නෙමෙයි තියෙන්නේ. අංශක 1යි භාගයක්. අංශක 1/2. එහෙම නැත්නම් අංශක 1.5ක්. හරි කියන්නේ ඒක තේරෙනවද? කලා 90ක් කියන්නේ ඔතන 60ක් තියෙනවනේ කොහොමත් කලාව. ඒ කියන්නේ අංශකයක් තියෙනවා. ඊටු කලා 30 අංශක භාගයක්නේ. නැත්නම් දශම වලින් 5යි. 1.5 නැත්නම් 1 භාගයේ අංශක. හරි. අන්තිමේ කලා 600ක් කියන්නේ අංශක 600 කියන්නේ 60ව 10ක්. අංශක හොඳයි 10යි. මට කියන්නේ මේක තේරෙනවද? පැහැදිලි. හොඳයි. හරි. ඊළඟට හරි. ඔය වගේ ගණන් අපිට පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් මම මේකේ එකතු කරන්න අඩු කරන්න ගණන් වගේක් දෙනවා. ඊට පස්සේ බලමු හරියටද කියලා සුළු කරන්න ලියන්න. සුළු දැන් අපිට ගණන් හදන්න මේ වගේ ඕනේ. හරි. සුළු කරන්න පළවෙනි එක අංශක මොදෙනවා අංශක 5යි කලා 10ට එකතු කරන්න අංශක 17යි කලා 3ක්. පටන් ගන්න. අංශක 5යි කලා කරන්නේ කොහොම හරි හොඳයි. අංශක 5යි කලා 10 කියන කෝණයට
අංශක 5යි කලා 10යි කියන කෝණයට එකතු කරන්න අංශක 17යි කලා 3යි කියන කෝණය. දැන් මේවා තමයි අර කිලෝග්‍රෑම් ග්‍රෑම් එකතු කරන්න දුන්නා වගේ ඉස්සෙල්ලා අංශක එකකෙලින් ලියා ගන්න. අංශක 5යි කලා 10ට එකතු කරන්න ඕනේ අංශක 17යි කලා 3. කලා 3 කොහොමද ලියන්නේ? කලා 3 ලියන්න ඕනේ දැන් මෙතන කලා 10 යටින් ලියද්දී එක කෙලින්ද 3 ලියන්න ඕනේ බිඳුව කෙලින්ද? මේ කලා 3 ලියද්දී මෙහෙම ලියුවොත්ද හරි? නැත්නම් මෙහෙම ලියුවොත්ද හරි? මේක ඉලක්කම කෙලින්ද 3 බිඳුවේ ඉලක්කම කෙලින්ද? ඈ? බිඳුවේ ඉලක්කම කෙලින් එන්න ඕනේ ඕක. හරි. එතන මෙතන කලා 10යි 3යි 13යි ඉතින් කොහොමද නේ? බිඳුවයි 3යි 3යි. මෙතන 1යි. කලා 13යි. මෙතන 7යි 5යි 12න් 2 දැම්ම අංශකනේ. එකක් ඉතුරුයි ඒක මේ පැත්තට ආවම 1යි 1යි මම කියන්නේ උත්තරේ මේක අප්පට්ටිය. අංශක 22යි කලා 13 ගත්ත ළමයි මේ කෝණ දෙක එකතු කරලා. ගත්තා හොඳයි. ඔව්. මම නිකන් අහනවා දැන් අංශක 5යි කලා 10යි කියන කෝණය කලා වලින්ම කිව්වොත් කීයද? මම අහනවා නිකන් අංශක 5යි කලා 10යි කියන කෝණය කලා වලින්ම නිකන් ලියවන්න කිව්වොත් පුළුවන්ද? පුළුවන් වෙන්න ඕනේ. අංශක 5යි තව චුට්ටක් කියනවා කලා 10ක්. අංශක 5කුයි තව කලා 10යි කියන පොඩි කෝණයක් නේ මේක. අංශක වලින් 5ක් සහ තව කලා වලින් 10ක්. මේ අංශක 5ට වඩා වැඩි අංශක 6ට වඩා අඩුයි මේ කෝණෙනේ. මේ කෝණේ අංශක 5ට වඩා චුට්ටක් වැඩි. අංශක 6ට වඩා චුට්ටක් අඩුයි. අංශක 5යි කලා 10යි කියන කෝණේ කලා වලින්ම අංශක 5ක් කියන්නේ කලා 300ක් නේ 60 5. අංශකයකට කලා 60යිනේ. මෙතන කලා 60 5ක් 300යි. තව කලා 10ක් තියෙනවා. එහෙනම් ඔක්කොම කලා වලින් ලියුවොත් 310යි. ඒක තේරුණාද? පැත්තකින් ඕන ලියා ගන්න. අමතරද යා. ඔය වගේ අපිට එහාට මෙහාට ඒකක වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනි. කෝණවල. හරි රෝම ඉලක්කම් එක හරිනේ. රෝම ඉලක්කම් දෙක. අංශක 23යි අංශක 23ට එකතු කරන්න ඕනේ අංශක 11යි කලා 39. එකතු කරන්න. අංශක 23කට එකතු කරන්න ඕනේ මේක කලා නෑනේ. අංශක 23යි හරියටම කෝණේ මේකට එකතු කරන්න අංශක 11යි කලා 39ක කෝණේ. තනියම. උත්තර ගත්ත ළමයි දාන්න. උත්තර ගත්ත ළමයි දාන්න. අංශක 23ට එකතු කරන්න අංශක 11යි කලා 39ක කෝණේ. ඉවරයි. හොඳයි. ලියා ගන්න. දැන් මෙතන අංශක 23ට එකතු කරන්න ඕනේ මෙතන කලා නැහැ. කලා නැහැ. අංශක 11කුයි තව කලා 39යි. මෙතන කලා නැහැ. ඕනනම් බිඳුවක් දාගන්න කලා. කලා නැහැනේ. මෙතන අංශක 23යි කලා දීලා නැති ඉඳ බිඳුවයි කලා නේ. එතකොට මෙතන ඕනනම් එන්නේ ඉතින් කීයමද 39ම නෙන්නේ. හරි එකතු කරාම කලා 39යි මෙතන 3යි 1යි 4යි අංශක 2යි 1යි 3යි. හරි කියන්නේ අංශක 34යි කලා 39 ආපු අය එකතු කරාම හරි හොඳයි. තුන්වෙනි එක පුළුවන් නේද? මෙන්න මේක ඊළඟට. අංශක 31යි කලා 45 එකතු කරන්න මේකට අංශක 3යි කලා 51. අංශක 3යි කලා 51. අංශක 3යි කලා 51යි අංශක 31යි කලා 45යි එකතු කරන්න. අංශක 31යි කලා 45 කියන කෝණයට එකතු කරන්න අංශක 3යි කලා 51 කියන කෝණය.
නොතන දැන් අපිට පේනවා පොඩි වැඩ ටිකක් දිහා බලමු. ලියා ගන්න ඉස්සෙල්ලා මෙහෙම අංශක 31යි කලා 45 එකතු කිරීම අංශක 3යි කලා 52. මෙතන ඉස්සරහ තියන්න ඕනේ හැමතිස්සෙම අංශක කලා ලියද්දී මෙතන පොඩි කොටුවක ඉස්සරහ තියන්න ඕනේ අපි. ඔයගොල්ලෝගේ ලියන පොතේ කොටුවක් ඉස්සරහ තියලා තමයි ලියන්නේ හැමතිස්සෙම. අංශක අගයයි කලා අගයයි යොම ලියද්දී කිසියම් කෝණයක විශාලත්වයේ අංශකයි කලයි එකම තියෙනවා නම් අංශක මෙච්චරයි තව කලා 39යි කියන කෝණේ ලියද්දී පොඩි හිස්තනක් නැත. එක කොටේ ලියන්නේ නැහැ. දැන් මේ කෝණේ මෙහෙම ලියනවද? කොහොම ලියන්නේ නැහැ. කොහොම ලියවම ඒක හරියට හොයන්න අමාරුයි. මෙතන පොඩි හරි හිස්තනක් තියලා තමයි ලියන්න ඕනේ. කෝණයක විශාලත්වයේ අංශකයි කලා කියන දෙක ඇසුරින් තියෙද්දී මේ කිසියම් කෝණයක් මේ තියෙන්නේ. මේ කෝණ විශාලත්වයේ අංශක 11ට වඩා වැඩි අංශක 12ට වඩා අඩුයි. මේ තනි කෝණයක් මේක. හරි මේක තනි කෝණයක්. හරි මේක තනි කෝණයක්. මේකත් එහෙම මේ තනි කෝණයක් මේක. තනි කෝණයක්. තේරෙනවනේ? අර කලා අංශක අතර පොඩි හිස්තනක් තියලා තමයි ලියන්න ඕනේ. හරි. මේකේ උත්තරේ ගත්තා ඉන්නවනම් දාන්න. එකතු කරාම කීයද එන්නේ? බලමු. කලා 5යි කලා 1යි කලා 6යි මෙන්න මෙතන දැන් කලා 4යි 5යි මෙතන කීයද නේද? එකතු වුණාම 45යි 51යි එකතු වුණාම 96යි එන්නේ නේ. ඔය දැන් මෙතන කලා 96ක් එනවා. කලා 45යි කලා 51යි එකතු කරාම කලා 96යි. හරි. එහෙම ගන්නව කමක් නැහැ. මෙතන කලා 31යි කලා 3යි 3යි 1යි 4යි මේ අංශකනේ අංශක 31යි අංශක 3යි අංශක 34ක් වෙනවා. අංශක මට කියන්නේ මෙහෙම උත්තරේ ගත්තලම ඉන්නවද? අංශක 34යි කලා 96යි එන්නේ. ඔය කෝණ දෙකේ එකතු. හැබැයි දැන් ඕක ඔහොම තියන්න බෑ. ඇයි ඒ? මේක කොහොමද අපි ලියන්න ඕනේ ඊට පස්සේ? කාටද කියන්න පුළුවන්? කොහොම උත්තරේ ගත්තා කියලා වැරද්දක් නැහැ. හැබැයි ඕක අපි ඔහොම නෙමෙයි ලියන්නේ. කොහොමද? දැන් අපි දන්නවානේ කලා 60ක් කියන්නේ අංශකයයිනේ. මේ මෙතන කලා 60 පැනලානේ. අර පොඩි කාලේ මතකනේ ස්කන්ධ එකතු කරද්දිත් නේ දැන් ග්‍රෑම් 1000 පැන්නොත් ග්‍රෑම් 1000ක් අරන් කිලෝග්‍රෑම් එකයි කියලා දැම්ම හැකි. මතකයිද? එහෙනම් මෙතන කලා 60 පැන්නොත් මෙතනින් කලා 96 කියන්නේ 60ක් පැනලානේ. කලා 60ක් ගන්න. කලා 60ක් අරගෙන මෙතනින් 96න් කලා 60ක් ගන්න. කලා 60ක් අරගෙන මේ පැත්තට දාන්න අංශකයක්. එතකොට ඒ ආපු අංශකයයි මෙතන 34යි 35ක් වෙනවා. අංශක 35යි මේ 96න් 60ක් ගියහම තව ඉතුරු කීයද? 96න් 60ක් ගියහම ඉතුරු 36යි. කලා 36යි. ඒ කියලා දුන්න එක තේරුණාද? එයි මම මෙහෙම ලිව්වේ කියලා තේරුණාද? මේ කලා පැත්තේ කලා 60 පැන්නොත් කලා 60ක් අරන් අංශකයක් කියලා දැම්ම හැකිනේ. තේරෙන්නේ බෑ ඔය චූටි කාලෙත් තිබ්බේ මේවා නෙමෙයි. අර ග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ ඒවා තිබ්බන්නේ මතකයිනේ. තප්පරනේ කාල එකතු කරන්න කාලයන් ස්කන්ධ දිගවල් එකතු කරාදිත් ඔහොම තිබ්බ මතකයි. හරි. හොඳයි දැන් අඩු කරන්න ටිකක් දෙන්න. රෝබිලක්කම් 4 අංශක 50යි කලා 25න් අඩු කරන්න අංශක 32යි කලා 11ක්. එන්නේ හරියට. එන්නේ. අංශක 32යි කලා 11ක්. පේනවනේ? අංශක 32යි කලා 11ක් අඩු කරන්න. අංශක 50යි කලා 25 කියන කෝණයෙන් අංශක 50යි කලා 25 කියන කෝණයෙන් අඩු කරන්න අංශක 32යි කලා 11යි කියන කෝණය කඩස්සා. උත්තරේ ගත්තා ඉන්නවනම් ටක් ගාලා දාන්න. හොඳයි. ලේසි 25න් 11 අඩු කරන්න පුළුවන්. එහෙනම් පහෙන් එකක් 4යි, දෙකෙන් එකක් 1යි. කලා 14යි. මෙතන 50 32ක් අඩු කරත් හරි එක පාට නැත්තම් නේද? ඔව්. පහෙන් මේ පැත්තට එකක් ගත්තාම 10න් දෙකක් 8යි. මෙතන 4යි 4න් 3ක් 1යි 18යි දෙන්නේ අංශක.
කියන අංශක 18යි කලා 14 දාවේ. මේක හරිද උත්තරේ? අත උස්සන්න හරි කට්ටිය. පුළුවන් වෙන්න දැන් ගණන් හදද්දී ඕනේ ඒකයි. මේවා බයි නම් බෑ. හරිද? පුළුවන් කරගන්න. හොඳයි ඊළඟට රෝමිලක්කම් බලමු මේක හරියද කියලා. අංශක දෙන්නම් 72යි කලා 20න් අඩු කරන්න ඕනේ අංශක 50යි කලා දෙන්නම්කෝ කලා 35ක් අඩු කරන්න. හරි දැන් බලමු කොහොමද අඩු කරන්නේ කියලා හොඳට බලාගන්න. අංශක 72යි කලා 20න් අඩු කරන්න ඕනේ අංශක 50යි කලා 35. මෙන්න මේ කෝණයෙන් මේ කෝණය අඩු කරන්න ඕනේ. දැන් මෙතන ඔයගොල්ලන් ටිකක් පේනවා මොකක්ද අවුල? අවුලක් නැහැ. අඩු කරන්න පුළුවන් මොකද මේක වැඩි කෝණයක් මේක අඩු කෝණයක් නේ 72යි කලා 20 කියන එක වැඩි 50යි 35ට වඩා අඩු කරන්න පුළුවන්. හැබැයි මෙතන දැන් කලා 20න් කලා 35ක් අඩු කරන්න බෑනේ. සමහර මේ වගේ වෙලාවක ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? දැන් අර ග්‍රෑම් කිලෝග්‍රෑම් අඩු කරද්දි මෙතන අඩු ග්‍රෑම් ප්‍රමාණයකින් වැඩි ග්‍රෑම් ප්‍රමාණයක් අඩු කරන්න බෑනේ. ඒකට ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ? ඉල්ල ගන්නවා හොඳයි. එහා පැත්තේ ඉල්ල ගන්නවා. දැන් කලා 20න් කලා 35ක් අඩු කරන්න බෑනේ. ඒ වගේ වෙලාවක දැන් තේරුණානේ. එහා පැත්තෙන් අංශකයක් මෙහාට ඉල්ල ගන්න. ඔන්න එහා පැත්තේ තියෙන 72යි අංශක වලින් එක අංශකයක් මෙහාට ඉල්ල ගන්න. එක අංශකයක් මෙහාට ඉල්ල ගද්දී කලා පැත්තට අංශකයක් එද්දී කලා කීයක් වෙලාද එන්නේ? ටග්ගල කියන්නේ. අර පැත්තෙන් අංශකයක් ඉල්ල ගද්දී කලා පැත්තට එද්දී මේ පැත්ත කලානේ. ඔව් 60ක් වෙලා එන්න ඕනේ හැමතිස්සෙම. කලා 60ක් වෙලා එන්නේ. අංශකයක් ඉල්ල ගද්දී කලා 60ක් වෙලා එන්නේ. තේරුණාද නේද? දැන් මෙතන අංශක 72කින් එකක් ගත්තාම අංශක 71යි තියෙන්නේ. මේ මෙතන අංශක 71යි ඈ. එතකොට මෙතන අංශක 71යි. එකක් ගත්තනේ. කලා 60ක් වෙලා ආවා ඒ එන අංශකය. හරි. දැන් මම අහනවා මෙතන ඔක්කොම දැන් කලා කීයක් තියෙනවද? 60යි 20යි කලා 80ක් තියෙනවා. අන්න කලා 80න් කලා 35ක් දැන් අඩු කරන්න පුළුවන්. අඩු කරන්න. දැන් මෙතන කලා 80න් 35ක් අඩු කරාම කීයද එන්නේ? කලා 45යි. 80න් 35ක් අඩු කරාම 45යි. මෙතන දැන් අංශක 71කින් 50ක් අඩු කරද්දී එකකින් බිඳුවක් 1යි 7න් 5ක් 1යි. මට කියන්නේ මේ උත්තරේ ආපු විදිය තේරුණාද? අංශක 21යි කලා 45යි ආවේ. හරිද? අතුසන්. තේරුණාද? දැන් මේ කියලා දෙන ඒවා දැන් අපිට පස්සේ රචනා කරන් හදද්දී ඕන වෙනවා. ඒකයි කියලා දෙන්නේ. එතකොට බැරි වෙන්න බෑ. දැන් මම මේ ගණන් ටිකක් කියලා දුන්නා. පුළුවන් කරගන්න ඕනේ. පුළුවන්. හරි. එහෙනම් ඊළඟට තව එකක් දෙන්නම්. රෝමිලක්කම් 6. දැන් බලමු මේක කොහොමද අඩු කරන්නේ කියලා. අංශක 80න් අඩු කරන්න ඕනේ අංශක 41යි කලා 32ක කෝණය ලියන්න. අංශක 80යි කලා එතන නැහැ නේද? මෙතන දැන් අඩු කරන්න තියෙන්නේ අංශක 80යි කලා නැහැ. මෙහෙම හරියට කෝණය අංශක 80ක කෝණයෙන් අංශක 41කුයි තව කලා 32කුයි අඩු වෙන්න ඕනේ. අංශක 80 කියන කෝණයෙන් අංශක 41යි කලා 32 කියන කෝණය අඩු වෙන්නයි තියෙන්නේ. දැන් මෙතනත් පොඩි ගැටලුවක් ආවා. අඩු කරන්න පුළුවන්. මෙයා වැඩි කෝණයක්, මෙයා අඩු කෝණයක් නේ. අඩු කරන්න පුළුවන් අවුලක් නැහැ. මේකේ මොකක්ද අවුල? මේ කලා පැත්තේ මෙතන කලා කීයක්වත් නැහැ නේ. කලා මෙතන කීයක්වත් නැහැ. 32ක් අඩු කරන්න ඕනේ. කාටද දැන් මෙතනත් ඉන්නේ අර වැඩේම තමයි මොකද්ද කරන්න ඕනේ? මෙතන කීයක්වත් නැත්තම් මේ පැත්තේ එකක් ඉල්ල ගන්න. මේ පැත්තේ අංශක 80න් මෙතන එකක් ඉල්ල ගන්න. අංශක 80න් එකක් ඉල්ල ගන්න. අංශක 80න් එකක් ඉල්ල ගන්න.
අංශක 80 එකක් ඉල්ල ගත්තාම එහා පැත්තට යද්දි මොකක් වෙලා යන්නේ? අංශකයක් එහා පැත්තට කලා පැත්තට යන්නේ 60ක් වෙලා. අන්න කලා 60ක් වෙලා යනවා. එතකොට අංශක 80න් අංශකයක් ඉල්ල ගත්තාම දැන් මෙතන ඉතුරු එතකොට 80න් එකක් ගත්තාම අංශක 79යි ඉතුරු. තේරුණාද? අංශක 79යි ඉතුරු. අන්න එම ලියා ගන්න. ඒක තේරුණාද? අංශක 80න් එකක් එහා පැත්තට දෙන්න. එතකොට මෙතන අංශක 79යි ඉතුරු. අංශක 80න් එකක් ගත්තාම 79ක් ඉතුරුයි. මේ පැත්තට එන අංශකේ කලා 60ක් වෙලා එන්නේ. දැන් මෙතන කලා 60න් කලා 32ක් අඩු කරවන්න පුළුවන්. නේ? කලා 32ක් අඩු කරන්න. කීය දෙන්නේ? 60න් 32ක් අඩු කරාම 28යි නේ. මෙතන එන්නේ එතකොට 28යි කලා. මෙතන 79න් 41ක් අඩු කරාම කීයද? 9න් එකක් 8යි, 7න් 4ක් 3යි. මට කියන්නේ මේකක් තේරුණාද? උත්තරේ අංශක 38යි කලා 28යි උත්තරේ කොනේ. හරිද? ඒ ගණන් ටික හැමෝටම තේරුණාද? තව හදන්න ඕනේ නැහැ නේද? පුළුවන්. හරි. ඔක්කොම තේරුණාද? හරි. දැන් අපි මේ ගණන් වලට එන්න හදන්නේ කෝණවල. දැන් මේ වැනි කෝණවල දැන් අපි අංශක සහ කලා ඇසුරෙන් දීලා තියෙන කෝණවල sin cos සහ tan අගයන් හොයන්න හදන්නේ ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරලා. හොඳයි. හරි ප්‍රශ්නයක් ලියන්න. පහත දැක්වෙන එක් කෝණවල sin, cos සහ tan අගයන් සොයන්න. පහත දැක්වෙන එක් කෝණවල sin, cos සහ tan අගයන් සොයන්න. හරි පළවෙනි එක එන්න කෝණේ අංශක 55. දැන් මම මේ දෙන කෝණවල වගුව ගන්න ටක් ගාලා මම මේ දෙන කෝණවල sin අගය කීයද cos අගය කීයද tan අගය කීයද පටස් ගාලා හොයලා ලියන්න ඕනේ. හරි. sin වගුව පෙරලා ගන්න. ලඝු වගුව පෙරලන්න එපා. පළවෙනි පිටු දෙක නෙමෙයි ඊළඟ පිටුව. තුන්වෙනි පිටුවට එන්න sin වගුව. sin වගුවේ පළවෙනි පිටුවේ නෙමෙයි තියෙන්නේ අංශක 55 ඉඳලා පළවෙනි පිටුවේ 44 දක්වා පුළුවන්. දෙවෙනි පිටුවේ යන්න අංශක 55ට sin ගේ දෙවන පිටුවේ හම්බුණාද? sin ගේ ප්‍රකෘති sin දෙවන පිටුව. මේ පළවෙනි පිටුවනේ. මේක පළවෙනි පිටුව. මේක මං ගිය සතියේ වෙන්නෝනේ. මේ අංශක 0.1 2 කොහොම ගිහලා අංශක මෙතන 44. හරි. ඊට පස්සේ මේ පෙට්ටේ පටන් ගන්න අංශක 55 නේ. මේ 45 නේ මේ අංශක 45වම ගිහිල්ලා මෙන්න අංශක 55. මේ තියෙන්නේ අන්න අංශක 55 මෙන්න මෙතනට ඇවිල්ලා බලන්න අගේ කීයද කියලා. ඉතින් 0.8192 අංශක 55 sin අගය කියන්න. sin අගය අංශක 55 කීයද? වගුවෙන් බලලා ලියන්න. හරි දාලා 0.81 9යි 2. හරි කට්ටිය අකුසන්. ඊට පස්සේ cos අගය අංශක 55 cos අගය අංශක 55 cos අගය. හරි අංශක 55 cos අගය.
cos වගුවෙන් බලන්නත් පුළුවන්. ඔව්. cos වගුවෙන් බලද්දී sin ගේ දෙවන පිටුවේ ඉඳන් උඩට එන්නනේ. cos වගුවේ පටන් ගන්න බිඳුව මෙතනනේ. නේද? cos වගුවේ බිඳුව දින්නේ මෙහි. sin ගේ දෙවන පිටුවේ යට යනවා. එතන ඉඳන් උඩට යද්දි තමයි cos අංශක බිඳුව ඔහොම ගිහිල්ලා අංශක 44 ආයි අංශක 45 ඔහොම 89 දක්වාම යනවානේ. cos අංශක 55 යගේ බැලුවොත් මේකේ තියෙන්නේ cos මේ පළවෙනි පිටුව cos ගේ මෙන්න දෙවෙනි පිටුව. මේ කියන්නේ මේ පැත්තනේ මේ කියන්නේ මේ පැත්ත. sin නම් මෙහාට යනවා cos නම් මෙහාට යනවා. cos වගුවේ 55 මෙන්න මෙතන තියෙන්නේ. දෙවන පිටුවේ මෙතන කියන්නේ මේ පැත්තේ. sin ගේ පළවෙනි පිටුවේ තමයි cos ගේ දෙවන පිටුව තියෙන්නේ. කීයක් තියෙන්නේ මෙතනම? 55 ගාවම තියෙන්නේ කීයද? 0.57336ද? හොඳයි. 0.57336. ඕගොල්ලන්ට මතකද මං ගිය සතියේ අන්තිමට පොඩි සම්බන්ධයක් දුන්නා. අර කිසියම් කෝණයක cos අගය හොයද්දී දැන් අංශක 55 cos අගය සමාන වෙනවා නේද sin ගේ කොච්චර කෝණයකටද? අංශක 55 cos අගය සමාන වෙන්නේ sin ගේ කොච්චර කෝණයකටද? මතකද කාට හරි? අර මං ගිය සතියේ සම්බන්ධයක් කියලා දුන්නා. ඒ සම්බන්ධ නිසා තමයි sin වගුව මේ පැත්තට යද්දි cos වගුවත් මේකෙම දාලා තියෙන්නේ අනිත් පැත්තට. මතකද කාට හරි? මතකද මං සම්බන්ධයක් ගිය සතියේ කියලා දුන්නා. කිසියම් කෝණයක cos අගය සමානයි. කිසියම් කෝණයක් මොකක් හරි θ කියලා ඉදන්නකො. කිසියම් කෝණයක cos අගය සමානයි. අංශක 90න් ඒ කෝණේ අඩු කරාම එන කෝණේ sin අගයට. මතකද මෙන්න මේක? sin 90 ඍණ θ. මේක මං ගිය සතියේ කියලා දුන්නා නේද? ඔව්. මෙන්න මේ සිද්ධිය නිසා තමයි අර sin වගු දෙකේම cos වගු දෙකක් තියෙන්නේ එකට දාලා. sin වගු දෙකෙන්ම cos බලන්නත් පුළුවන්. එහෙනම් ඕනනම් මේ සම්බන්ධයෙන් අපිට දැන් අංශක 55 cos අගය සමානයි අංශක 90න් අංශක 55 අඩු කරාම කීයද එන්නේ? අංශක 90න් අංශක 55ක් අඩු කරාම කීයද? කියන්නත් ගාලා. ඈ 35යි. හොඳයි. ඒ කියන්නේ ඔන්න බොරන බලන්නකෝ. අංශක 55 cos අගය සමානයි අංශක 35 sin අගයට. අංශක 35 sin අගයට. හත්දාලා වගුවේ බලන්න ඕනනම් දැන් cos අංශක 55 cos අගය බලද්දී කාට හරි ඕනනම් අංශක 35 sin අගය බලන්නත් පුළුවන්. ඒ දෙකේම අගයන් සමාන වෙන බලන්න උගුරුනො. අංශක 35 sin අගය බලන්නකො. sin වගුවෙන් අංශක 35 අගය. අංශක මෙන්න මේ 0.57336 නේ. දැකද? ලියා ගන්න. රතු පෑනින් ඔතන ඕක. 0.57336. එහෙනම් පොතේ මෙහෙම ඕනනම් මතක තියාගන්න මේක. දැන් sin අගය බලන්න දුන්නොත් පුළුවන් නේ කොහොමත් කෝණයක. නේ? කෝණයක sin අගය බලන්න දුන්නොත් මේ පිටිවලට බැලුවේ හැකියි. කෝණයක cos අගය බලන්න දුන්නොත් ඕනනම් ආපස්සට කියන්නේ මේ cos ගේ යට ඉඳන් උඩට නෑන්නේ. එහෙම ගිල්ල බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටක් ගාලා කරන්න තියෙන්නේ කෝණයක cos අගය බලන්න දුන්නාම අංශක 90න් මේ කෝණය අඩු කරන්න නේ. 90න් මේ කෝණය අඩු කරන්න. එතකොට එනවනේ කෝණයක්. ඒකේ sin අගය බැලුවා නම් උත්තරේ හරි. ඒ එන කෝණේ sin අගය බැලුවා නම් මේ දීපු කෝණේ cos අගයට සමාන වෙනවා. මතක තියාගන්න. මේ දැක්කම වගුවෙන් බලන්න ඕන නම් අංශක 35 sin අගය බැලුවත් මේක එන්නේ cos අගය බැලුවත් අංශක 55 මේක එන්නේ. තේරුණාද කියන එක? ඒකට හේතුව මෙන්න මේ සම්බන්ධ නිසා. වැදගත් සම්බන්ධයක්. හරි ඊට පස්සේ අංශක 55 tan අගය. අංශක 55 tan අගය. tan වගුව එන්නේ tan වගුව 55. tan වගුවේ අංශක 55.
දෙවන පිටුවේ tan වල කීයක් තියෙන්නේ 1.4281 1.4281 හමුණාද 1.4281 හම්බෙච්ච කට්ටිය අත උස්සන්නේ මේක ඒක 1.0 ඔය tan ගේ පුතේ 1.0 ඒවත් තියෙනවා sin cos ගේ නෑ sin cos ලගේ බිඳුවයි දශම තියෙන්නේ tan ගේ 1.0 එනවා tan ගේ 1.0 එන්නේ අංශක 45ට වඩා කෝණේ විශාලත්වය වැඩි වුණොත් විතරයි හොඳට බලන්න මේකේ පළවෙනි පිටුවේ tan ගේ ඔක්කොම බිඳුවයි දශම තියෙන්නේ නේ පළවෙනි පිටුවේ බලන්න tan ගේ tan වගුවේ පළවෙනි පිටුවේ අගයන් ඔක්කොම බිඳුවයි දශම හැබැයි පුතේ දෙවන පිටුවේ අගයන් ඔක්කොම 1.0 sin cos ගේ ඔක්කොම බිඳුවයි දශම මොන කෝණයක් තිබ්බත් tan ගේ තමයි පොඩ්ඩක් මේ 1.0 ඒවා ඉන්නේ මතක තියාගන්න හරි ඔන්න ওই වගේ කෝණවල අපිට sin cos tan අගයන් බලන්න පුළුවන් හරි ඊළඟ එක අංක 2 බලමු හරියට බලන්න ගිහලා මෙන්න කෝණේ අංශක මොකදින් නම් අංශක 40යි බලමු කලා අංශක මම දෙන්නම් 42යි කලා 30 මෙන්න මේ කෝණේ මට හොයලා දෙන්න sin අගය අංශක 42යි කලා 30 කියන කෝණේ sin අගය වරහන් ගන්න ඕනේ මම නිකන් වරහන් දැම්මේ කෝණේ අනිත් කෝණයක් නෙමෙයි කනේ හරි වරහන් දාලා ලිව්වත් කමක් නැහැ මේවලත් ඕන අපි වරහන දාන්න පුළුවන් මේ කෝණ වලට එහෙම අවශ්‍ය නැහැ කැමති නම් දාන්න හරි sin අගය හොයන්න ඕනේ ඊළඟ cos අගය හොයන්න ඕනේ ඊට පස්සේ මට tan අගය හොයලා දෙන්නත් ඕනේ ඔය කෝණේ sin අගය cos අගය tan අගය දැන් හොඳට අහගන්න හරි මොකද්ද කෝණේ අංශක 42යි කලා 30 හරි දැන් ඉස්සෙල්ලා sin අගයනේ හොයන්න ඕනේ එන්න sin වගුවට දැන් ඔන්න ළමයි අපිට දැන් පොඩි දෙයක් ඉගෙන ගන්න වෙනවා අර ලඝු පොතේ වගේම තමයි දැන් මේ sin cos tan වගුවල ප්‍රධාන වශයෙන් තීර තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් තීර තුනක් තියෙනවා පළවෙනි තීරය ගත්තොත් මම ඉතින් ඔයාලට පේනවා මේ තියෙන්නේ අංශක නේ අංශක 1 2 කොහොම යනවා 44 ආයි මේ පැත්තේ 45න් පටන් අරන් යනවා 89 ගාවට ඊට පස්සේ මේ දෙවන තීරේ තියෙනවා උඩම බලන්න මේ මොනවද තියෙන්නේ බලන්න පුළුවන් නම් කියන්න මොකද්ද මෙතන මේ තියෙන්නේ කලා බිඳුව කලා 10 කලා 20 කලා 30 කලා 40 කලා 50 කලා 60 දැක්කද මේ උඩම දාලා තියෙන්නේ දැක්ක කට්ටිය අත උස්සන්න කලා බිඳුව 10 20 30 40 50 60 දක්වා දාලා තියෙනවා කලා දැන් පුතේ අපි කලින් දුන්නේ නිකන් රවුම් අග යන්නේ කෝණවලනේ අංශක හරියටම අංශක වලින් තියෙන කෝණ දුන්නේ දැන් අංශකයි කලා වලින් තියෙන කෝණයක් දුන්නොත් අංශකයි කලා වලින් තියෙන කෝණයක් දුන්නොත් කරන්න තියෙන්නේ එතකොට අංශක වලින් තියෙන ගාන අංශක වලින් බලා ගන්න මේ පළවෙනි පේලියෙන් අංශක 42 එන්න 42 ගාවට අංශක 42 ගාවට එන්න මේ පහළම තියෙනවානේ අංශක 42 හොඳයි. ඔව්. එතනින් දැන් මේ පැත්තට යද්දිම තියෙන්නේ මොකද්ද? ඒ තියෙන්නේ කලා බිඳුව. අංශක 42යි කලා බිඳුව. ඒ කියන්නේ හරියටම අංශක 42 කෝණේ sin අගයන් තමයි මේ තියෙන්නේ. අංශක 42යි කලා 10 අගය බලන්න ඕන නම් ඊළඟ සෙට් එකට යන්න ඕනේ. ඊළඟ සෙට් එකට ගියාම තමයි මේ කලා මෙතන 10යි තියෙන්නේ මම. ඔයගොල්ලෝ මේක පේන්නේ නැතුව මම පේන්නේ ඔයාලගේ පොතේ බලන්නේ. ඔය ඊළඟ මේ එකේ තියෙන්නේ කලා 10. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන නිකන් බලන්නකෝ අංශක 42යි ගාවම තියෙන්නේ කීයද 0.669 එකනේ තියෙන්නේ මං කියද්දි බලන්නේ නැහැ පටස් ගාලා නැත්තම් තේරෙන්නේ නැහනේ අංශක 42 ගාවම තියෙන්නේ කීයද 0 අංශක 42 ගාවම තියෙන්නේ තිත දාලා තියෙන්නේ දශම තිතනේ ඉස්සරහා බිඳුව වෙන්න ඕනේ 0.669 එකනේ 0.669 ඒ තියෙන්නේ අංශක කීයේද
42යි කලා බිඳුව. මෙහෙම දී මේ පළවෙනි එකේ යන්නේ අංශක මෙතන බිඳුව ඉඳන් අංශක මෙතන 44 දක්වා එනවා. 1 2 යනවා. හරි. ඊළඟ මෙතන දාලා තියෙනවා කලා බිඳුව. කලා 10, කලා 20, කලා 30, කලා 40, කලා 50, කලා 60. මොනවද තියෙන්නේ? එතකොට දැන් අපි අංශක 42 ගාවින් මෙතනට ගියාම තියනවාගේ කීයද? 42 ගාවින් යද්දිම තියෙන්නේ දශම පිට දාලා ඒ කියන්නේ 0.6නේ. 0.669 එක හම්බුණාද? හම්බුණා. ඔව්. ඒ තියෙන්නේ අංශක 42යි කලා බිඳුව කියන කෝණේ sin 9. ඔය තියෙන්නේ අංශක 42යි කියන කෝණේ sin 9 කලා බිඳුවයි අංශක 42යි කලා බිඳුව. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ ඊට පස්සේ තියෙනවා මම මේ කියනවා බලන්න 0.6යි 7යි 1යි කියලා. මේ අගට වඩා මේ අගේ වැඩි. එන්න වැඩි වෙනවා. ඒ තියෙන්නේ අංශක 42යි අංශක මෙතන දැන් මේක හොලියයි යන්නේ ඊටමදි. හරිද? අංශක 10ට අදාළ sin 9. ඒ කියන්නේ අංශක මේ අංශක 42යි කලා 10 කියන කෝණේ sin 9 තමයි මේ තියෙන්නේ. කියන එක තේරුණාද? ඊළඟට තියෙනාගේ අංශක 42යි කලා 20 කියන කෝණේ අතේ. ඊළඟට තියෙන්නේ අංශක 42 කලා 30 කියන කෝණේ sin 9. මට කියන්නේ ඒක තේරුණාද? මේ වගුව එහෙමයි හදලා තියෙන්නේ. හැම වගුවම එහෙමයි. තේරුණාද? දැන් අපිට බලන්න ඕනේ අංශක 42යි කලා 30 කියන්නේ යන්න. එහෙනම් එන්න අංශක 42 ගෙලින් මෙහාට එන්න කලා 30 ගෙලින් මෙහාට එන්න. එතකොට තියෙන්නේ කීයද? අංශක 42 ගෙලින් මෙහාට ගියා කලා 30 ගෙලින් පහළට ආවා. කීයද තියෙන්නේ? තකාල බලලා කියන්නේ. අංශක 42 ගෙලින් මෙහාට යන්න. මේක මම හිතන්නේ පේන්නේ නැහැ කැමරාවට මේ චූටින් දිලක් අංශක 42 ගෙලින් මෙහාට යන්න අංශක 30 ගෙලින් පහළට එන්න අංශක 42 ගෙලින් මේ පැත්තට ගියා අංශක 30 කලා 30 ගෙලින් පහළට ආව අන්න කීයක් තියෙන්නේ ඈ කීයයි 0.6යි 7යි 5යි 6ද 0.6යි 7යි 5යි 6 හම්බෙච්ච කට්ටිය අද උසන්නේ 6යි 7යි 5යි 6 හම්බුණා හොඳයි එහෙනම් උත්තරේ යන 0.6යි 7යි 5යි 6 හම්බුණාද හරි cos අංශක 42යි කලා 30 හරි දැන් ඕකත් ඕනනම් අර වගේම බැලුවේ හැකි මම එකත් ඕනනම් කියලා දෙන්නම් හරි cos වලත් අංශක 42යි කලා 30 කෝණේ බලන්න ඕනේ તો cos වල ඉන්න වෙන්නේ මෙහි ගන්න cos බිඳුව තියෙන කෝණේ මේ cos ගේ බිඳුව තියෙන දෙවන පිටුවේ sin ගේ ඔහම ආවා ඔතන යන්න අංශක 42 මේ එන්න sin මේ cos ගේ අංශක 42 කෝණේ මෙතන එයාගේ එතකොට මෙතනින් එයාගේ මෙහෙමයි තියෙන්නේ දැන් ඒ cos වගුවට අදාළ මේ කලා අගයන් 10 20 30 40 50 60 මේ උඩ තියෙනව නෙමෙයි මේ යට තියෙනව මේ යට බලන්න මේ දැක්කද මේ හොඳට බලන්න ඉතින් යට දැන් මේක පටලව ගන්න එපා දැන් මේ cos ගේ තියෙන්නේ කලා බිඳුව මෙන්න කලා 10 මේ කලා 20 මේ කලා 30 කලා 40 කලා 50 කලා 60 හරිනම් මේක ලස්සනට තව වගු දෙකක් දැම්මනම් මේ අගයන් මරන් හදා ගන්න තිබ්බ හොඳටම දැන් කරන්න දෙයක් නැහැ ඉතින් මෙහෙම තමයි දාලා තියෙන්නේ sin වගුවෙම cos වගුව දාලා තිනවා මට කියන්නේ ඒක තේරුණාද cos ගේ තියෙන්නේ මේක ඇත්තටම මේ ඔළුවෙන් හිටවන්න ඕනේ මේක හරිනේ එතකොට අර අපුරුත් ඉතින් ඔළුවෙන් හිටිනවනේ ඒකනේ අවුල එහෙම තිබ්බනම් හරිනේ
ඔළුවෙන් හිටව ගන්න. ඔය එතකොට ලස්සනට මේ ඔළුවෙන් හිටව නම් මේ කොස්ගේ 1 2 ඔහම යනවා. මෙන්න කොස්ගේ මේ කලා 10 20 30 40 අගයන් ටික. දැන් ඉතින් අර මෙහෙමනේ තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. එහෙම තමයි හදලා තියෙන්නේ. අපි හුරු වෙන්න ඕනේ ඒකට. හරි තේරෙනවද කියන එක? කොස්ගේ බලද්දි මෙතන බිඳුව තියෙන කොස් බිඳුව මේ ඔය කොස් බිඳුව ඔහම 44 ආයි කොස්ගේ 45 මෙතන ඔහම මේ කොස්ගේ අර මේ කලා 10 20 තියෙන මේ යට මේ තියෙන කොස්ගේ අගයන්ට අදාළ දාපුවා මේ උඩ දාලා තියෙන්නේ සයින් අගයන්ට අදාළ 10 20 30 කලා 60 දක්වා දාලා තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට අංශක 42යි මෙන්න 42 කෙලින් එන්න මෙන්න 42 ගාවට එන්න 42න් මේ පැත්තට එන්න කලා 30 කෙලින් කොස්ගේ කලා 30 මෙතන මේ කලා 30 කෙලින් යන්න උඩට මේ කලා 30න් උඩට එන්න 42න් මේ පැත්තට එන්න. එතකොට දැන් කොස්ගේ ගත්තොත් මෙතන ඔයගලන්ට හම්බෙලා තියෙනවා 42 මේ කොස්ගේ. එයාගේ මෙහෙම තියෙන්නේ මේ කොස් වගුවේ බලන්න. කොස්ගේ තියෙන්නේ මෙතන කලා බිඳුව මේ කලා 10 කලා 20 කලා 30 කලා 40 කලා 50 කලා 60. දැන් මේ කොස්නේ ප්‍රකෘති කොසයින් යටින් නම් උඩට යන්නේ බිඳුව කලා අංශක 1 අංශක 2 මොහොගේ අංශක මෙතන 41 42 නේ 44 දක්වා තියෙන අංශක. හරි. අංශක 42කින් මේ පැත්තට එන්න කලා 30න් උඩට එන්න මට කියන්න කීයද තියෙන්නේ. මෙන්න මෙතන තියෙන ආගේ ටක් ගාලා කියන්න. 42කින් මෙහාට ආවා කලා 30න් උඩට ගියා. කීයද තියෙන්නේ? 0.7 7.3යි 7.3ද? මට කියන්නේ 0.7.3යි 7.3 ආපු කට්ටිය. 0.7.3යි 7.3. අතුස්සන් හරි හොඳයි තේරෙන්න ඕනේ 7.3යි 7.3. මේක බැරි නම් ඉතින් ආයි මේක හදන්න බැහැ ගණන් ඈ. මේව බලන්න දන්නේ නැත්නම් මේකේ රචනා ප්‍රශ්න හදන්න බැහැ. පුළුවන් කරගන්න කොහොම හරි. ටෑන්නේ ටෑන් කිව්ව කොහොමද අවුලන්නේ නැහැ නේ. සයින්ගේ ටෑන් කිව්ව කොහොමද සාමාන්‍ය විදිහට බලන්නේ නේ. උඩ ඉන්නේ යලන්නේ හරි. ටෑන්ගෙත් අංශක 42 ටෑන් පිටුවට එන්න ටෑන් පෙරලා ගන්න ප්‍රකෘති ටැන්ජන්. අංශක 42 කෙලින් මෙහාට යන්න එයාගේ කලා 30 කෙලින් පහළට එන්න. ටෑන්ගේ කලා 30 කෙලින් පහළට ආවා. අංශක 42 කෙලින් මෙහාට ගියා. 0.91163 තියෙන්නේ. 0.91163 බලන්න. ඊළඟ වැඩේ. දැන් මම මේ කොස් කෝණය එකගේ සයින් අගයෙන්ම බලන්නත් පුළුවන් කොහොමද? කොස් කෝණය එකගේ මේ විතරක් මම කියලා දුන්නේ ආ. මම අහනවා මෙන්න මේ කෝණේ කොස් අගයට සමාන අගයක් වෙන සයින් කෝණය මොකක්ද? සයින් කියන්නේ කොස් අංශක 42යි කලා 30 කියන කෝණේ කොස් අගයට සමාන සයින් අගයක් වෙන කෝණේ මොකක්ද සයින්ගේ? කොහොමද ගන්න එක? අංශක 90ෙන් අඩු කරන්න මේ කෝණේ. මේ කොස් කෝණය එකගේ සමානයි අංශක 90ෙන් මේ කෝණේ අඩු කරාම එන කෝණේ සයින් අගයට සමාන වෙනවා. 90 ඍණ 42යි අංශක කලා 30. හරි. මට ටක්කාලා කියන්න කොස් අංශක 42යි කලා 30 කියන කෝණේ අගය අපි ගන්නවා. ඔය අගයේම එනවා සයින් මොන කෝණේද? 90න් 42යි කලා 30ක් අඩු කරාම කීයද? අද අර අපි අඩු කරන්න මං කියලා දුන්නේ ගණන් වගේක් අන්න. අංශක 90න් අඩු කරන්න ඕනේ අංශක 42යි කලා 30ක්. එතකොට මෙතන එකක් මෙහාට ගත්තී අංශකයක් කලා 60ක් වෙලා නේ. නේ? කලා 60ක් වෙලා එනවනේ. එතකොට මෙතන 60න් 30ක් කලා 30යි මෙතන දැන් 89යි නේ. අන්න එකක් ගත්තාම 89න් 42ක් කීයද? 7යි 9න් 2ක් 8න් 4ක් 4යි.
ඔයගොල්ලන් දෙන්නම් කරන්න තියෙන්නේ sin ගේ අංශක 47යි කලා 30 කියන කෝණේ බලන්න ආගේ. මේකත් මතක තියාගන්න. එලිම sin ගේ අංශක 47යි කලා 30 යගේ බලන්න ඒත් ළමයි මේ උත්තරේ වෙනවා ඒක බලන්න. sin ගේ අංශක sin ඕක කරලා ගන්න. sin ගේ අංශක 47 දෙවෙනි පිටුවේ තියෙන්නේ 47යි කලා 30. 47 කෙලින් මෙහාට යන්න කලා 30 කෙලින් පහළට එන්න. 47 කෙලින් මෙහාට යනවා කලා 30 කෙලින් මේ පහළට යනවා දැක්ක දිනව නේද? ඔව්. කීය දෙන්නේ? අරක වෙනවනේ 0.73 එනවා. ඒ කියන දේ තේරෙනවද? වැදගත් ඉස්සරහට. cos කෝණයක් බලන්න දුන්නොත් sin ගෙම බැලුවේ හැකියි ඕන්න. තේරෙනවද කියන එක? කෝණයක cos වගේ බලන්න දුන්නාම sin බලන විදිහටම මේ ඒක හෙව්වේ හැකියි. කොහොමද හොයන්නේ? අංශක අණුවෙන් මේ දීපු කෝණය අඩු කරන්න. මතක තියාගන්න. කෝණයක cos වගේ හොයන්න දුන්නාම අර sin බලන විදිහටම බැලුවේ හැකියි. sin ගෙම. කොහොමද බලන්නේ? ඒ දීපු කෝණය අංශක අණුවෙන් අඩු කරගන්න. දැන් cos ගේ මේ කෝණය කියන හොයන්න ඕනේ. අංශක අණුවෙන් ඒක අඩු කරන්න. අඩු කරාම එන්නේ මේකනේ. අන්න ඒකේ sin නගේ බලන්න. ඒකේ sin නගේ බැලුවා නම් අරගේ උත්තරේම තමයි එන්නේ. වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මතක තියාගන්න. ඒ ක්‍රමයේ. තේරෙනවද? tan ගේ sin ගේ වෙන කොහොමවත් අවුලක් නැහැ නේ. අර cos කෝණයක් දුන්නාම තමයි ඒක මතක තියාගන්න. ඒ ක්‍රමයේ ලේසි. නැත්තම් cos වගුවෙන් ආපස්සට බලන්නත් පුළුවන්. ඊට වඩා මේක ලේසි මතක තියාගන්න. හරි. තව කෝණයක් දෙනවා. ඔන්න දැන් තමයි කල්පනා කරලා වැඩේ කරන්න ඕනේ. රෝම ඉලක්කම් 3 මේ පාඩම තමයි දැක්කම ලොකු පාඩමක් ඉතින් ඉවර කරන්න බෑ තව දවස් දෙකක් කරන්න ඉන්නේ. මොකද මම කියලා දෙන්නේ නැතුව තේරෙන්නේ නැහැ නිකන් ගන්න හදන්නේ ගියාම ඊට පස්සේ හරියට ඉගෙන ගන්නවා. රෝම ඉලක්කම් 3 අපි ගමු අංශක 71යි මම දෙන්න අංශක 71යි කලා 25 අංශක 71යි කලා 25 කියන කෝණය රෝම ඉලක්කම් 3 sin නගය cos නගය tan නගය දෙකම හොයන්න ඕනේ. ඉස්සෙල්ලාම sin නගය හොයමු. මෙන්න මේ කෝණය පුළුවන් නම් ඔයාලා මට අරන් දෙන්න කියලා. අංශක 71යි කලා 25 කියන කෝණේ sin නගය. උත්තර ගත්තා දාන්න බලන්න. හරි. දැන් අංශක 71 තියෙන දෙවන පිටුවේනේ හොඳයි. අංශක 71යි හැබැයි දැන් අර මම කලින් කියලා දුන්න දෙවන තීරේ තියෙන්නේ කලා 10 කලා 20 30 40 50 60නේ. කලා 20 තියෙනවා 25 නැහැ. දැන් මොකද්ද ඒක කරන්නේ? දැන් අන්න ඊළඟට ඕගොල්ලන් මෙහෙම වැඩක් කරන්න වෙනවා. දැන් මෙහෙම තියෙන්නේ. හරි. මේ ඔගේ ඕගොල්ලන්ට මම කැලලා පිටක් අනින්න. දැන් අංශක කීයද? sin පිටුවේ 71 හම්බෙන්නේ නැත්නම් අංශක 71 තියෙනවා. අංශක 71යි දැන් කලා බිඳුව කලා 10 කලා 20 තියෙනවා. අය කලා 30 කොහොමද යන්නේ? 30 40 කලා 50 කලා 60. ඊළඟට දැන් මෙහෙම වැඩක් තියෙනවා. දැන් අපිට මේකෙන් බලන්න වෙන්නේ අංශක 71 කලා 20 කියන කෝණයගේ විතරයි. ඔය 25ක් නැහැ. මට ඉස්සෙල්ලා කියන්න අංශක 71 කෙලින් මෙහාට ගියා අංශක 20 කෙලින් මෙහා කලා 20 කෙලින් පහළට ආවා. කීයද එන්නේ කෝණේ? මේ අගේ කීයද ඒකේ? අංශක 71 කෙලින් මෙහාට ගියා කලා 25 කියන්නේ කලා 20 නේ බලන්න වෙන්නේ. මේකේ මොකද 25 නැහැනේ මෙතන. 10 ගුණාකාර කලා තියෙන්නේ. මේ දෙවන මේක පළවෙනි තීරේ අංශක තීරේ දෙවන තීරේ කලා තීරේ ඒකේ තියෙන්නේ කලා 10 ගුණාකාර. එතකොට 71යි කලා 20 බලන්න වෙන්නේ. sin අංශක 71යි කලා 20 යගේ කී දෙන්නේ? පොතක අරගෙන ඔය එකේ බලන්න ඉන්නේ තු. උත්තර දාන්න බලන්න. හැමෝම මෙතන අගේ ඔය chat එකේ දාන්න බලන්න.
දැන් මෙතන වගුවක් නැතුව ඉන්නවා නම් ඉන්න එපා ක්ලාස් එකේ අයින් වෙන්නේ නැහැ. වගු නැතුව බෑනි කරන්න. අය සයින් වගුවක් කොස් මේක නැත්තම් ක්ලාස් එකෙන් අයින් වෙන්නේ. කියලා දින දවස් දෙක තුනකට කලින්. හරිද? අච්චු පොතේ තියෙනවා අන්තිම පිටුවේ. හොඳයි. දිනෙත් හරි. මෙතන ආගේ දාන්න. ඉක්මනට අංශක 71 කියලා සයින් වගුවේ සයින්නේ දැන් බලන්නේ සයින්. එතකොට සයින් වගුවේ අංශක 71 දෙවන පිටුවේ තියෙනවා 71 හම්බුණා. කලා 25 කියන්නේ කලා 20 නේ තියෙන්නේ 25 නෑනේ මෙතන. කලා 20 ගෙලින් 15ට ආව 71 ගෙලින් මේ පැත්තට ගියා. 71 ගෙලින් මේ පැත්තට ගියා 20 ගෙලින් 15ට ආව කීයේ තියෙන්නේ? කොහොනිත් අයිට දාන්න පුළුවන් ද හොයාගන්න බැරිද ඉන්නේ? ඔය උත්තර දාන්න ටිකක් තියෙන්නේ. කො දෙන්නයි තුන් දෙනයි තාම දාලා දින අනිත් කට්ටිය 11 පන්ති ඉන්නේ දැන් දන්නේ නැහැ කියන්න බෑ chat එකේ දාන්න දන්නේ නැහැ කමෙන්ට් දාන්න දන්නේ නැහැ ඒවා 6 පන්ති ළමයි නම් කමක් නැහැ කීය දෙන්නේ 0.0 කීයේ තියෙන්නේ 71 කෙලින් මේ පැත්තට ගියා 20 කෙලින් කලා 15ට ආවම එතන කීයේ තියෙන්නේ 0.0 ඔව් 9යි 4යි 7යි 4 0.9යි 4යි 7යි 4 මම බලගන්න ඉඳලා ලියලා වැඩක් නැහැ එහෙම අයට ගන්න හදන්න බෑ ඊට පස්සේ ලබන සතිය ගණන් හදද්දි බෑ ඊට පස්සේ දැන් පුළුවන් වෙන්න ඕනේ මේ අගයන් බලන්න 0.9යි 4යි 7යි 4 එන්න ඕනේ ආවද හරි 71 ගෙලින් මෙහාට ගියා කලා 20 ගෙලින් 15ට ආවා හරි දැන් අපිට ඕනේ කෝණේ කලා 25 නේ තියෙන්නේ දැන් මේ අගයේ අංශක 71යි කලා 20 කියන කෝණේ සයින් අගය අංශක 71යි කලා 20 කියන කෝණේ සයින් අගය තමයි මේ තියෙන්නේ අපෙන් අහන්නේ අංශක 71යි කලා 25 කියන කෝණේ සයින් අගය තව කලා 5ක් මදි නේද කලා 20 නම් 25ට 5ක් මදි අන්න ඊළඟට තියෙනවා තව තීරයක් මධ්‍යනාන්තර තීරය මෙන්න දැන් ඒකත් අපිට ඕන වෙනවා මධ්‍යනාන්තර තීරය ඒකේ පොඩ්ඩක් බලන්න ඉලක්කම් කොහොමද තියෙන්නේ 1 කලා 2 කලා 3 කලා 4 කලා 5 කලා 6 කලා 7 කලා 8 කලා 9 දැන් මෙතනින් කලා 20 බැලුවනේ තව කලා 5ක් මදිනේ අන්න 25ට කලා 5ක් මදි යන්න කලා 5ක් හම්බ වෙනකම් මේ පැත්තට කියන කලා 5 ගෙලින් 15ට එන්න මේ කෙලිය මේ පැත්තට ගෙලින් යන්න අර ලඝු පොතේ බලනවා වගේම තමයි ඒ හරි පේන්නේ නැද්ද? පේන්නේ නැහැ. මේ හරි ඉතින් කලා 5 කියලා. පේන්නේ නැහැ නේ මේ හරි. මේක මම පේනවා කියන්නේ කලා එක ඔයගලන් වගේ පේනව නේද? වගුව දිනවනේ ළඟ. බෝඩ් එකේ ලියු එකේ පේන්නේ නැති වෙයිද? ඈ? හරි. ඔව් මෙතන වගුවේ පේනවනේ වගුවේ තියනවා නෙමෙයි. වගුවේ තියෙන්නේ මධ්‍යනාන්තර තීරේ. මේ තියෙන්නේ. දැක්කද මේ? කලා 1 කලා 2 කලා 3 කලා 4 ඔය තියෙනවා. කලා 9 දක්වාම තියෙනවා. ඔව්. ඒකේ දැන් කලා අපිට 5ක් ඕනේ තව. එතකොට කරන්න තියෙන්නේ දැන් මෙතන ආගේ අපි ලියා ගන්න ඕනේ. මේ ආගේ ඕනේ. ඕක ගෙලින් යන්න මේ පැත්තට. කලා 5 ගෙලින් 15ට එද්දි මෙන්න මෙතන තියෙන ඉලක්කම කීයද? කලා 5 ගෙලින් 15ට එන්න මේ අංශක 70 ගෙලින් මේ පැත්තට යන්න. කීයද තියෙන්නේ? ටක් ගාලා කියන්න. 71 ගෙලින් යන්න මධ්‍යනාන්තර තීරයේ පැත්තට කලා 5 ගෙලින් අතලින් 15ට එන්න. ඒ කලා 25 නේ ඕනේ. අංශක 71යි කලා 20යි. සයින් නගේ මේ තව කලා 5ක් ඕනේ. ඒකෙන් 15ට ආවා. මේකෙන් මේ පැත්තට ගියාම මෙතන ඉලක්කමක් තියෙනවා කීයද? කීය දෙන්නේ? කලා 5 ගෙලින් 5 එතන 5ම දෙන්නේ. 5මයි එන්නේ. ඒ නගේ බලන්න කීය දෙන්නේ කියලා. එතනත් එන්නේ 5ක්මයි එන්නේ. ඒකෙත් නේ කමන්නේ. මොකක් හරි එක හරි දෙක හරි කීයක් හරි එනවනේ අන්න ඒකේ එන්නේ 5ක්. බහුවෙන් බලන්න. අන්න ඒක එතකොට මොකද කරන්න ඕනේ? ඒ එනාගය මෙන්න මේකට කියන්නේ දැන් 0.9යි 4යි 7යි 4ට ඔන්න ඔතනින් එනාගය එකතු කරගන්න ඕනේ. මේවා පැත්තකින් ලියා ගන්න. නැත්නම් පස්සේ ඔය බලද්දි තේරෙන්නේ නැහැ. මතක නැහැ කොහොමද ආයෙ බලයි මේ උත්තරේ ඊට පස්සේ. හැම එකම ලියා ගන්න පැත්තකින්. හරි.
මෙතන එන අගයද මෙතනින් එන අගය පහනේ. දැන් මෙතන 4 තිබ්බනම් 4ක් එකතු කරන්නේ. මෙතන 3 තිබ්බනම් 3ක් එකතු කරන්න ඕනේ. මෙතන 6 8 තිබ්බනම් 8ක් එකතු කරන්න ඕනේ. දැන් මේක නම් මේ පහෙන් නෑ. එහෙම වෙන්නේ නෑ. හරිද? දැන් මෙතන මේ පහ කෙලින් පහලලා පහක්ම කිව්වා. ඒක කරන්න දෙයක් නෑ. එන අගය එකතු කරන්න. මොකක් හරි එන අගය. පේනව නේද? මෙතන එන අගය එකතු කරන්න ඕනේ. හරි. මේ අගයට එකතු කරන්න. එතකොට මෙතන 4යි 5යි 9යි. මෙතන 7යි 4යි 9යි දශම පිට කෙලින් දශම පිට බිංදුව ඊපස්. මෙන්න මේක තමයි මෙතන උත්තරේ 0.9යි 4යි 7යි 9යි. හරි කියන්නේ තේරෙනවද? 0.9යි 4යි 7යි 9යි. හරි. හරි. දැන් ඕකේ කොස් කොහොමද ඉතින් ඒවා දැන් එහෙම ගොඩක් මම හදන්නේ නැහැ ඉතින් ඔයගොල්ලෝ අනියම පුතු වෙන ගණන් හදලා කොස් වගේ බලන්නත් ඕනේ මේකේ කොස් වගේ බලද්දිම ලේසියෙම මේක කියලා දුන්නා ඕනනම් කොස් වලින්ම බලන්නත් පුළුවන් නැත්නම් මේක අපිට සයින් වලින්ම බලන්නත් තියෙනවා කොහොමද සයින් වලින් බලන්නේ සයින් වලින් බලනවා නම් 90න් අඩු කරන්න වෙනවා මේක ඕනේ අංශක 71යි කලා 25 එතකොට එන්නේ කීයද ඈ 90 කියන්නේ මෙතන 89යි කලා එකක් අරගෙන නේ අන්න අර වගේ අඩු කර ගන්න ඕනේ මම එකපාර ලියන්න හරි පැත්තකින් එක අඩු කරලා ගන්න එකපාර වෙයි නම් මේ එතන කලින් වගේ නේ අඩු කරගන්න නැත්නම් කෙලින්ම කොස්ට් වගේ බැලුවත් කමක් නැහැ කැමති විදිහට බලන්න වරද්දන්න එපා ඉතින් කොහොම බැලුවත් 71යි කලා 25නේ તો මෙතන අලුවෙන් එකක් ගන්න මේ පැත්තට 60ක් වෙලා එන්නේ කලා නේ 60 25ක් අඩු කරාම 35යි. අනුමේ මෙතන 89යි පොන්නේ ඉතුරු වෙන්නේ 89න් 71ක් අඩු කරාම මෙතන 8යි අංශක 8ේ 7ක් 1යි 18යි. ඒ කියන්නේ sin අංශක 18යි කලා 35යි යගේ බැලුවත් හරි. cos අංශක 71යි කලා 25යි යගේම තමයි එන්නේ sin අංශක 18යි කලා 35යි යගේට. කැමති දෙයකට බලලා ගන්න එකම වගේ තමයි එතකොට උත්තරේට එන්නේ. බලන්න පුළුවන් වෙන්නේ හරියම ඊට පස්සේ tan වල ගියත් බලන්න මේ වගේ tan වගේම අංශක 71යි කලා 25යි යගේ බලන්නේ වල මගේ දාන්න තෝරනවා. ඔකේ එන්නේ sin ගෙන් බැලුවත් අරක 18යි කලා 25නේ බලන්න ඕනේ. cos අංශක 71යි කලා 25 සමාන වෙනවා sin අංශක 18යි කලා 35යි යගේට උනේ. මම උත්තරේ දැම්මොත් එකපාරම කීය දෙන්නේ කලා 18යි අංශක 18යි කලා 30 කීයද අංශක 18යි කලා 30 0.317යි අංශක 18යි කලා 30 නෙමෙයි 0.3.0.0.7 නේ ඔව් නේ 18නේ 0.3.173 කලා 5ක් මත හින්දා යන්න මධ්‍යනාන්තර තීරේ පහ කෙලින් පහළට එන්න මේ පැත්තෙන් මෙහාට යන්න. තේරුණාට වෙන්නන්න ඕනේ නෑනේ. කොහේ බන්ද ඉන්නද ඔය තේරෙන්න ඕනේ දැන්. කලා පහ කෙලින් පහළට එන්න. එතකොට එකතු වෙන්නේ 14ක්ද? 14ක්ද එකතු වෙන්නේ මම මේ සයින් ගේම හොයලා ගන්න හදන්නේ මේ කොස් වගේ මෙයාගේ. මේ කෝණේ කොස් වගේ බලන්න දුන්නාම අංශක 90න් මේ කෝණේ අඩු කරාම එන්නේ මේ කෝණේනේ. ඒකේ සයින් වගේ බැලුවත් ඒත් හරි. තේරෙනවනේ? මෙතනත් මම කියලා දුන්නේ මේ මතක තියාගන්න ඒක මේ ලේසි එතකොට. අංශක 18යි කලා 30 කෙලින් පහළට ආවම 0.317යි. එතනින් දකුණු පැත්තට යන්න මධ්‍යනාන්තර තීරේ කලා පහක් තව බලන්න බෑ. ඒකෙන් පහළට එන්න. 14ක් නේ දෙන්නේ. කකල කියන්න ඕනේ නැද්ද? මධ්‍යනාන්තර තීරෙන් 14 දෙන්නේ. 0.317යි 14ට එකතු වෙන්නේ. ඔව්. 0.317යි 14ට එකතු වුණාම 8යි 7 නේ. 0.317යි 8යි 7 එන්නේ ඕනේ. මෙන්න මේක එන්න ඕනේ. හරිනේ. ඔව්. ඔක කොස් වලින් බලන්නත් තිබ්බ ඕන. ඉතින් අංශක 71යි කලා 20 කොස් වගුවෙන් බලන්න.
කොස් වගුවේ බලද්දී අංශක 71 තියෙන්නේ මෙන්න මෙහි. අංශක 71යි කලා 20නේ. කොස් වගුවෙන් බලන්න පුළුවන් ඉතින්. අංශක 71 ගෙලින් මෙහාට ආවා කලා මෙයාගේ යට ඈ තියෙන්නේ. කොස්ගේ බලද්දී යට කලා 20 ගෙලින් උඩට එන්නේ. කලා 20 ගෙලින් උඩට එනවා අංශක 71 ගෙලින් මෙහාට තියෙන්නේ. ඈ 0.3 2යි එක නේද 0.32 එක තියෙන්නේ 71 ගෙලින් මෙහාට ආවා 20 ගෙලින් උඩට ගියා ඔව් 0.32යි 0.1නේ ඊට පස්සේ 25ක් මදිනේ ආයාගෙත් දැන් කලා බලන්න යටින් යා මේ ඔව් එයාගේ මධ්‍යනාන්තර දිරුවේ කලා පහ තියෙන්නේ මේ මධ්‍යනාන්තර දිරුව අන්නේ කලා පහ ගෙලින් උඩට එන්න 71 ගෙලින් මේ පැත්තට යන්න 71 ගෙලින් මෙහාට ගියා කලා පහ ගෙලින් උඩට ආවා 14ක් නේ ඒතර අර කීයව ගත්තා ගේට 14ක් එකතු කරන්න එතකොට එතනින් උත්තරේ ගන්නත් පුළුවන් හරිනේ ඔව් චුට්ටක් අර අගේ පොඩ්ඩක් එහෙම වෙනවා ඒක ගැටලුවක් නැහැ 14ක් එකතු කරලා ගන්න කොහොම ගත්තත් එකයි ඈ චුටි දශම ස්ථාන වලින් එහා මෙහා වෙයි අර විදිහට ගත්තොත් එන්නේ 3යි 1යි 8යි 4 නේ 0.0 මෙතනින් ගත්තොත් එන්නේ කීයද මෙතනින් ගත්තොත් එන්නේ 3යි 2යි 1යි 5ද 3යි 2යි 1යි 5 මෙහෙම ගත්තාම පොඩි වෙනසක් එනවා ඉතින් ඒක ඇත්තට ගැටලුවක් නෑ දශම ස්ථාන වලින් වෙනස් වෙයි මට අපි එහෙම ගත්ත කියලා වැරද්දක් දාන්නේ නෑ හරි tan වගේ නම් ගැටලුවක් නෑ කෙලින්ම tan අංශක 71යි කලා 25 බැලුවම කීයද එන්නේ 71යි කලා 20ට තියෙන්නේ කීයද 2.9යි 6යි බිඳුව පහ ගෙලින් මධ්‍යනාන්තර දිරේ පහ ගෙලින් පහළට එන්න 71 ගෙලින් මෙහාට ගියාම ඒත් කීයද එකතු වෙන්නේ පහ ගෙලින් පහළට ආවම කීයද තියෙන්නේ 14ක්ද 14ක් tan කලා පහ ගෙලින් මධ්‍යනාන්තර දිරෙන් පහළට ආවම 14යි ඔව් එතකොට එන්නේ 2.9යි 6යි බිඳුවට 14ක් කියන්නේ 2. කීයද ඔව් ඔන්න ඔතන චුට්ටක් ළමයි බලන්න මෙන්න මෙහෙම එන්න ඕනේ. එතකොට දැන් tan ගේ දැන් 71යි කලා 20 යන්නේ තියෙන කඩලා කොටක් කියන tan ගේ අංශක 71යි කලා 20ට තියෙන්නේ 2.9යි 6යි බිඳුව නේද? ඔව්. ඔක දෙපාන් තියෙන්නේ. එයාගේ මෙතන කලා පහක් වලින් පහළට આવුත් තියෙන්නේ කීයද 14ද? හරි නේද? ඔව්. 14 තියෙනවා. tan ගේ 14නේ දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා මේකේ දශම ස්ථාන 3නේ දාලා තියෙන්නේ. දශම ස්ථාන 3නේ. ඔව් පොඩක් මතක තියාගන්න මේ අගත්තා වුණා බිඳුවක් දාලා ලිව්ව හැකි 2.9යි 6යි මෙතන දශම ස්ථාන බලන්න 3යි තියෙන්නේ ඉක්මන් කරන්න. tan ගේ කීයද කියලාද? අගයන් ටික හොයාගන්න.
හරි බැලුවද? ඒකේ උන් ළමයි දැන් මේ වගුව පොඩ්ඩක් බලන්න දශම ස්ථාන තියෙන ප්‍රමාණයත් වැදගත්. දශම ස්ථාන දැන් මේකේ 3යි තියෙන්නේ එකතු කරද්දී මේ තීන දශම ස්ථාන ගානට තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ දැන් 2.9 මේකේ දාලා තියෙනාගේ බලන්න ටෑන්ගේ සමහර තැන්වල ඔයගලන්ට පේනවා දශම ස්ථාන ඉලක්කම් 4 තිබ 3 දක්වා අඩු වෙනවානේ. පළවෙනි පිටුවේ නම් දශම ස්ථාන ඉලක්කම් 4 දක්වාම තියෙනවා. දෙවෙනි පිටුවේ උඩ හරියේ දශම ස්ථාන 4ක් දක්වාම තියෙනවා. ඒකේ පහළ තමයි එතන ඉඳන් දෙවෙනි පිටුවේ පහළ හරිය තමයි දශම ස්ථාන 3කට දාලා තියෙන්නේ. හරි එතකොට 71යි කලා 20 යගේ නෙමෙයි තියෙන්නේ. අපිට ඕනේ කලා 25 යගේ හින්දා මෙතන 14ක් වෙනවා මධ්‍යනාන්තර තීරයෙන්. මෙතන 14 එකතු කරන්නේ මෙහෙම 2.966යි බිඳුවට මෙන්න මෙහෙම තමයි එකතු වෙන්න ඕනේ. 14. ඒ කියන්නේ 2.966යි බිඳුවට 14 එකතු වෙන්න ඕනේ. එතකොට මෙතන 0.4යි 4යි 1යි 6යි 7යි මෙතන 9යි දශම පිට මෙතන 2. හරිද? නැත්නම් ලියා ගන්න. ඒකේ දශම ස්ථාන ඉලක්කම් 4ක් නැහැ 3යි තියෙන්නේ. 3ක් තියෙන හින්දා එහෙම ගන්න. 4ක් දාගන්න එපා. ඒතකොට 3ක් තිබ්බොත් ඒ 3ට අදාළව අර 14 කෙලවරේ ඉලක්කම කෙලින් 4 එන විදිහට ලියලා එකතු කරා නම් හරි. කී දෙන්නේ එතකොට? ඈ? ඔව් 2.9යි 7යි 4යි. හරි. ඔය ටික ඇති නේද? මගේ දැන් කීපයක් හෙව්වනේ හරි. ඊළඟ ප්‍රශ්නේ ඔගේ අනිත් පැත්ත. ලියන්න. ඒ බලන විදිය තේරෙනව නේද? මධ්‍යනාන්තර තීරෙත් පාවිච්චි කරන්න වෙනවා. ලියන්න. පහත දැක්වෙන එක් ත්‍රිකෝණමිතික පහත දැක්වෙන එක් ත්‍රිකෝණමිතික අනුපාත අගයන්ට අදාළ පහත දැක්වෙන එක් ත්‍රිකෝණමිතික අනුපාත අගයන් වලට අදාළ කෝණවල අගයන් සොයන්න. කෝණවල අගයන් සොයන්න. කෝණවල අගයන් සොයන්න. හරිද? ඔව්. දැන් ඕකේ අනිත් පැත්ත අර දැන් සංඛ්‍යාවක ලඝු ගණකේ හොයනවා වගේම ලඝු ගණකේ දුන්නාම අපි සංඛ්‍යාව හොයන්නේ ප්‍රතිලඝු ඇන්ටිලොක් බලනවා කියන්නේ ඒ වගේ මේකෙත් තියෙනවා. හරි. පළවෙනි එක ඔන්න sin කිසියම් කෝණයක් තියෙනවා x. මම x කියලා දාන්නම් කෝණය. එතන කෝණය වරහණක් වමන දාගන්න sin කෝණ x. හරිද? මේ කෝණේ sin නගය දීලා තියෙනවා ලියා ගන්න 0.6යි 9යි 4යි 7 0.6යි 9යි 4යි 7 අත්හග්ගාලා මට මේ කෝණේ වල දෙන්න කොමිලක්කම් දෙක ඔන්න cos මොකක් හරි මෙතන කෝණයක් සිම්පල් ඒ කෝණය මේ කෝණේ දාන්නේ අවදාන දාන්න අවශ්‍ය නැහැ තමයි කියලා දාන්න මොකක් හරි කෝණයක් දැන් θ මේ කෝණේ මොකක් හරි θ ওই කෝණේ cos අගය ඔය කෝණේ cos අගය බැලුවාම 0.9යි 8යි 4යි 8 කියලා තියෙනවා. මේ කෝණේ හොයන්න ඕන θ වල අගය. tan මොකක් හරි කෝණයක් y මේ කෝණේ අගය හොයන්න ඕනේ මේකේ tan අගය දීලා තියෙනවා. තනියම 0.6යි 0.9.
ටක් ගාලා මට මෙන්න මේවල කෝණවල අගයන් ටික හොයලා දෙන්න අනිත් පැත්තට බලන්න. ඉක්මනට. පළවෙනි එක මේ විදිහට හදලා ඉවරද sin මගුවෙන් බලන්න 0.69447 තියෙන්නේ කොච්චර කෝණයකටද? 69447 පළවෙනි පිටුව යටම තියෙනවා. කෝණෙ පුතේ කිව්ල අංශක 44යි කලා බිඳුවනේ. ඔව්. ඒ කියන්නේ මෙතනදී අපිට පේනවා sin අංශක 44යි කලා බිඳුවනේ නේ. sin අංශක 44 තියෙන කෝණේ අගය 0.69447 තියෙනවා. ඒ කියන්නේ අර කෝණේ මොකද වෙන්න ඕනේ? මේ x කියන කෝණේ අංශක 44යි කියලා තේරෙන්න ඕනේ. ඊට මෙන්න මේක cos මේ අගයේ තියෙනවා cos බලන්න 0.984 0.984 හම්බුණාද? ඔව් 0.984 තියෙනවා අංශක 10යි කලා බිඳුවනේ. අංශක 10යි කලා බිඳුව. ඒ කියන්නේ අංශක හරියටම 10යි. ඉතින් අපිට මේ කෝණේ හම්බ වෙනවා අංශක මේ අගේ හම්බ වෙනවා අංශක 10යි කලා බිඳුව. අංශක 10 කලා බිඳුව කියන්නේ අංශක 10මනේ. කීයද? 0.984 තියෙනවා. ඒ කියන්නේ මෙතන θ කෝණේ කීයද? අංශක 10 කියලා තේරෙනවද? θ කෝණේ මෙන්න මේ y කෝණේ tan නගයේ tan වගුවේ බලන්න 0.6 0.9 තියෙනවද? 0.6යි තියෙනවා 0.9 කීයද? අංශක 31 කෝණෙනේ. ඔව්. වගුවේ තියෙනවා මේ අගයේ අංශක 31 කෝණේ. අංශක 31 කෝණේ tan නගය මේක තියෙනවා. ඒ කියන්නේ මේ කෝණේ අංශක 31යි. y. තේරුණාද ඒ ටික? අතව ගණන් තුනක් දෙන්නම් කොහොම ඉලක්කම් 4. මොකක් හරි කෝණයක sin නගයේ sin simple a කෝණේ මෙතන කෝණේ තියෙන්නේ ඒකේ sin නගයේ තියෙනවා 0.94336 අකල කෝණේ හොයන්න ප්‍රොමිලක්කම් 5 sin කිසියම් කෝණයක් simple b ඒකේ යගේ 0.27 2.7 මේ කෝණය හොයන්න ඕනේ. ප්‍රොමිලක්කම් 6 cos කෝණයක් මොකක් හරි මෙතන c දැන් එන අර වගේම දාන්නම්. හරි කෝණයක් x 0.4යි 2යි 5යි 8 4යි 2යි 5යි 8 6 tan මොකක් හරි කෝණයක් කෝණේ y
tan. මෙතනින් නවත්වමු කොම් කරන්න. මේක දෙන්නම් මම 1.0.53 5.3 ඔන්න ඔයාල මට කෝණවල අගයන් හොයලා ඉන්න. මට කියන්නේ මේ දෙකක් ඉවරද මේ වෙද්දි 0.94336 බලන්න. sin වගේ sin නේ 0.94336 හම්බුණාද? 9.436 දෙවන පිටි බලන්න 3.6 9.4 නෑ 9.436 තියෙනවා නේ. 0.94336 තියෙනවා sin වර්ගයේ හරියටම කීයද? අංශක 70යිද නැත්නම් 70යි කලා ගණක් ඉන්නේ නැද්ද? අංශක 70 දෙයින් හරි යද්දී මෙන්න මේ හරිය හම්බ වෙනවා. sin ගේ අංශක 70 ගෙලින් යද්දී 0.9 මෙන්න මේ තියෙන්නේ. මේ මෙතනම නෙමෙයි තියෙන්නේ. 0.94336 ඉඳලා මේ. එතකොට මේ තියෙන අංශක 70යි sin නම් නෙමෙයි මෙතන කලා ගන්න උත්තර එක. ගන්නේ උඩින් නේ? උඩින් කලා කීයක් තියෙනවද කියලා. ඒවා බලන්න හරියද? මෙතන කලා කීයක් තියෙන්නේ? කලා 40ද? ඒ කියන්නේ මේ අගේ එන්නේ අංශක 70යි කලා 40 කියන කෝණේ sin අගේනේ. එහෙනම් කෝණේ කීයද? දැන් ඔය අගේ අපිට එන්නේ sin අංශක 70යි කලා 40 කියන කෝණයට නේද? මොකද මගේ පැහැදිලිව පේනවා මේ අගේ තියෙන්නේ අංශක 70යි කලා 40. ඒ කියන්නේ මේ කෝණේ සිම්පල්ලි අංශක 70යි කලා තේරෙනවද? 41යි. මේ 40යි. කලා 40යි. හරියට හොඳයි. මේක 0.272 බිඳුව තියනවද? sin ගේ sin නේ මුල පිටු බලන්න 2.7යි 2.7යි බිඳුව 2.7යි 2.8 තියෙනවා. මේක නෑ නේද? මේකේ අපිට හම්බ වෙනවා අංශක 15. අංශක 15 වලින් යද්දි හම්බ වෙනවා sin පහුවේ. කීයද හම්බ වෙන්නේ? එකක් හම්බ වෙනවා 0.2.7.2. ඊට පස්සේ තියෙන්නේ 0.2.7 ඔව්. හැබැයි මේක නෑ මාර්ගයස් එක නේ. 0.2.7 2 බිඳුව නෑ. 0.2.7 2.8 එක වැඩිනේ. මේකට වඩා වැඩි වෙන්න බෑ. අරක අඩුයිනේ. මේකට වඩා මේක වැඩි, මේකට වඩා මේක අඩුයි. ඒ වගේ වෙලාවක මොකද කරන්න වෙන්නේ? ඔව්. ඒ වගේ වෙලාවක වැඩි අගේ ගන්න එපා. මෙතන තියෙන අඩු අගේ ගන්න. දැන් අඩු අගේට අදාළව බලන්න කීයක් තියෙන කියලා. අංශක 15යි මෙතනින් උත්තර දිහාම කීයද? අංශක 15යි කලා 40ද මෙතන. හැබැයි දැන් මේ අගේ හොයන්නත් බැහැ නේ? 2.7යි 0.0 ඉඳන් තව 20ක් ඕනේ මෙතනට. 20ක් මදිනේ. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මධ්‍යනාන්තර තීරය තියෙනවනේ. පේනවද? මධ්‍යනාන්තර තීරය. ඔව්. මධ්‍යනාන්තර තීරය. මධ්‍යනාන්තර තීරයට යන්නේ 20ක් මදිනේ. ඇයි දැන් අපිට ඕනේ මේක බලන්නනේ. මේක නෑ. ඊට වඩා ආසන්නතම අඩු දෙක ගන්න. මෙයා ගන්න. මෙයාලා පොත් වැඩිනේ. තේරෙනවද? ලබෝලක් එහෙමනේ මතකයිනේ. එතකොට අරක තමයි ගන්න වෙන්නේ. හැබැයි ඒකෙත් 20ක් මදි මේක. මේකට 20ක් අරගෙන මදි. අර කියන 20ක් තව ඕනේ. එතකොට කරන්න තියෙන්නේ මෙතනින් යන ළමයි 20ක් හම්බ වෙනවා මේ පැත්තට යන්නේ 20ක් හම්බ වෙන එක. නේ? මධ්‍යනාන්තර තීර පැත්තට යන්නේ 20ක් හම්බ වෙන එක. හම්බ වෙනවද? මධ්‍යනාන්තර තීරයට ගියාම 20ක් හම්බ වෙනවා. කොතනද? 20ක් හම්බ වෙනවානේ. ඔව්. මෙතන 20ක් හම්බ වෙනවා. පේනවද? මම දන්නේ පේනවද කියලා 20ක් හම්බ වෙන්න ඕනේ. ඔව්. 20ක් හම්බ වුණාම මධ්‍යනාන්තර තීරයේ උඩට යන්න ගියාම උඩ ඉලක්කම කීයද? ඈ 7ද කලා 20ක් හම්බ වුණා. ඔව් උඩට ගියාම කලා 7යි. එහෙනම් ළමයි දැන් මට කියන්න කොහොමද ලියන්නේ කියලා. කලා 7ක් එනවා. ඒ කිව්ව ටික තේරුණාද? අර ලබෝලත් ඔය වැඩේ කරා මතකනේ ඔව්. හරි. ඇන්ටිලොප් බලත් ඔය වැඩේ කරානේ හරි. දැන් එහෙනම් අපිට
මෙන්න මේ යගේ තියෙනවා sin වගුවේ කොච්චර කෝණයකටද අංශක 15යි කලා 47යි 40යි 7යි 47යි කලා 47 කියන කෝණයට තමයි මේ යගේ තියෙන්නේ මේ අගේ තියෙන්නේ මෙච්චර කෝණයක sin අගයට 0.272 බිඳුව එම නිසා මේ කෝණය නම් B කෝණය අංශක 15යි කලා 47ක් වෙන්න ඕනේ තේරුච්ච කටියක් උසන් කොස් වගුවෙන්ම බලන්න sin එකේ ආපස්සට හරි 0.425 0.425 කොස් වගුවෙන්ම බලුවොත් 0.425 කොහෙද හොයාගන්නකො තියෙන තැනක sin වගුවේ 0.425 4යි 2යි 5යි 8 නෑ 5යි 3 හම්බ වෙනවද මේ? ඔයාලට හම්බ වෙනවා කීයද? 4යි 2යි 5යි 3 බිඳුවයි දශම මෙන්න මේ හරිය 4යි 2යි 5යි 3 හම්බ වෙනවා නේ 5යි 8 නෑ 0.4යි 2යි 5යි 3 ඊට පස්සේ තියෙන එක 4යි 2යි 7යි නම් මේක වැඩි නේ එහෙනම් මෙයාව තමයි ගන්න වෙන්නේ 0.4යි 2යි 5යි 3 දැන් අපි කොස් වගුවෙන් බලද්දී එතන මොකද කරන්න ඕනේ අන්න මේ මෙහෙන් කොස් කෝණය යන්නේ නේ මෙතන ඔයගලන්ට පේනවා මෙන්න මෙතන කොස්ගේ කෝණය යන එක දිනනවා නෙමෙයි මෙතන මොකද තියෙන්නේ මම අහනවා මෙන්න මෙතනින් මේ පැත්තට ගියාම කෝණය කීයක් තියෙන්නේ කියන්නේ කොස් වගුවෙන් බලනවා නම් 4යි 2යි 5යි 3 ගෙනින් ඔව් අංශක 64ක බලන්න මෙතනින් එන්නේ අංශක 64 කියන්නේ අංශක 64ෙන් තමයි මේක එන්නේ හරිද බලන්න කොස් වගුවෙන් බලනවා කියන්නේ අඩින් උඩට බලන්නේ සයින් එකේම කොස් තියෙන්නේ මතකයි නේද පටලව ගන්න නම් එපා කොස් කියන්නේ මෙහි ඉඳන් මෙහාටනේ මතකයිනේ ඔව් ඒක අංශක 64කට දාලා තමයි මේක තියෙන්නේ මේක මේ 64යි කීයද අංශක 64යි කලා පොඩ්ඩක් බලන්න කීයද කියලා පහළට ඇවිල්ලා මෙතනින් මෙතන කලා කීයක් තියෙන්නේ මේක ගිලින් පහළට આવොත් කීයද මොකද කොස්ගේ තියෙන්නේ මේ යටා කියන්නේ ගන්න ඕනේ නේ කොස්ගේ යටා කියන්නේ ගන්න ඕනේ දැන් මේ කොස්ගේ යටා කියන්නේ දාලා තියෙනවා සෙට් එක ඒකෙන් ගන්න ඕනේ sin එක තමයි උඩ කලා 10 20 30 40 50 60 කොස්ගේ යට තියෙන්නේ යට එතනින් පහළට આવොත් කීයක් තියෙන්නේ කලා 50ද කොස්ගේ තියෙන්නේ කලා බිංදුව 10 20 30 40 මෙතන කලා 50 නේද අන්නේ කලා 50 හරි බලන්න කොස් දැන් කොස් වගුවෙන් බලද්දී මේ පැත්තේ කොස් කියන්නේ ඒවා පටලව ගන්න එපා sin කියන්නේ මෙහෙම sin එක තමයි මේක කොස්ගේ තියෙන්නේ මේක සහ මෙහා අර පැත්තට මන්තනාන්තර තීරය එහා පැත්තෙන් ගන්න ඕනේ යටි පටලව ගන්න නම් එපා හරි මම කියන්නේ මේක තේරුණාද අංශක 64යි කලා 50 තමයි මේක තියෙන්නේ හැබැයි 50 මෙතන තියෙන්න ඕනේ 8නේ 0.4යි 2යි 5යි 8නේ ඕනේ 0.4යි 2යි 5යි 3 තියෙන්නේ කොස් අංශක 64යි කලා 50 කියන කෝණනේ ඔව් තව අපිට කීයක් මදිද මේකට මේක ඉතින් 5ක් මදි යන්නේ මේ පැත්තට 5ක් හම්බ වෙන එක මේ පැත්තට යන්න 5ක් හම්බ වෙන එක මධ්‍යනාන්තර තීරයට යන්න 5ක් හම්බ වෙනකන් මේ පේලින් කොහොම යන්න 5ක් හම්බ වුණාද හම්බ වෙනවා යද්දිම හම්බ වෙනවා දෙවෙනියක් මුලින්ම මේ දෙවෙනියක් නේ ඔය 5ක් හම්බ වෙනවා ඒ හම්බ වෙච්ච 5 ගෙලින් පහළට එන්න අකාර මට කියන්න එන්නේ කියන්නේ ඒ හම්බ වෙච්ච 5 ගෙලින් පහළට එන්න කීයක් තියෙන්නේ පිළිවන් මොනවා ගන්න ඔයගොල්ලෝ බලන්න ඒ හම්බෙච්ච 5 කෙලින් පහළට ආවම කීයක් තියෙන්නේ කලා කීයක් තියෙන්නේ දෙකයි කලා දෙක තියෙන්නේ කලා දෙක දැන් මේවා ළමයි කියලා දෙන්නේ අය ළමයි සතිය ගාරන්ටි හදලා ඉවර කරගන්න කලා දෙක තියෙන්නේ එහෙනම් මට දැන් ඕනේ කියන්න කීයද කියලා අංශක 64යි කලා 50යි කලා 2යි ඕනේ කීයද
ඒ කියන්නේ ඔන්න ඔයාගේ තියෙන්නේ cos අංශක 64යි. අපි cos වලින්ම බැලුවේ cos අංශක 64යි කලා 52ද බලන්න. කියන කෝණය. හරි. එතකොට මේක 0.4යි 2යි 5යි 8යි. එහෙනම් පුතේ කෝණය x වලගේ කීයද? අංශක 64යි කලා 52යි. මේවා දැන් ගණන් හදද්දී ලබන සතිය ඕනේ හරියටම ඌව බලන්න අපිට ගණන් වල දිගටම තියෙන්නේ ඔය කෝණ බලන්නයි කෝණ දුන්නාම රාගයන් බලන්නයි මේවා බෝලින්. හරි. tan එකත් හොයලා ඉවරද මේ වෙද්දී? tan වල පුතේ මෙතන 1.1 කියන්නේ අංශක 45න් ඉඳන් තමයි යන්නේ. 1.1 මේවා tan වගේ 1.0යි උඩම තියෙනවා. tan වගේ මේ tan වගේ ඊට පස්සේ tan වගේ කෙලින්ම අංශක 45 කෙලින්ම තියෙනවානේ. 1.0යි. ඊට පස්සේ 1.0.5යි යටනේ. මේක 5යි 3. 5යි යට ගත්තොත් වැඩි. එහෙනම් මේක තමයි ගන්න ඕනේ මෙතන ආගේනේ. මෙතනින් උඩට ගියාම කලා බිඳුව තියෙන්නේ. හරි. තව 5යි යටක් මාත් 5යි 3ක් මදි. යන්න මේ පැත්තට මධ්‍යනාන්තර තියෙන්නේ මේ tan වගේ දැන් ඈ. tan වගේ පෙරලා ගන්න. මධ්‍යනාන්තර තියෙන්නේ 5යි 53ක් ඕනේ. 53ක් කෙරෝලෙම තියෙනවා. නේ? හරි. කෙරෝලෙටම ගියාම මධ්‍යනාන්තර තියෙන්නේ 53ක් වෙනවා. එතනින් උඩට ගියාම කලා 9ක් වෙනවා. ඒ කියන්නේ මේ යගේ හරියටම තියෙනවා tan අංශක 45යි කලා බිඳුවයි කලා 9යි කියන්නේ කලා 9යි. tan අංශක 45යි කලා 9 කියන කෝණය. තේරුණාද? තමයි මේක තියෙන්නේ. මේ යගේ ඒ කියන්නේ y කෝණේ අංශක 45යි කලා 9යි. කියුට් එකේ කෝණ වල වෙන ඒවා ගණන් දෙනවා හදන්නේ බලලා හරි බන්දයි. කියුට් එක මම ගාව මෙතන දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කියුට් එකේ හරි අච්චපොතේ තියෙනවා මේ කෝණ වල මේවා බලන්නයි මේ වල කෝණ හොයන්නයි දෙකම තියෙනවා. හරි අභ්‍යාස ටික කරන්න අපි ඊටලින් පස්සේ ලබන සතියේ ගණන් ටික හදලා ඉවර කරගමු. හරි එහෙනම් පුතේ අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු. ඕවා පුරුදු වෙන්න අභ්‍යාස ටික කරන්න. හරි